වෙන්නේ නැහැ සර්. අය මොල්ලා මම දැන් හරිනේ ඇහෙනවනේ. එහෙනම් හරි හරි හරි. මම එදා ඔයගොල්ලන්ට කිව්වේ අර අවසාන වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන්න කියලා. අන්තිම පාඩමේ ටික ඒ පුතේ පේන්නේ සර්. එන්නේ පේන පුතා පේන්නේ නැති පුතා ඒක හදා ගන්න ඕන ඔයගොල්ලන්. අපි පේනවා අනිත් ළමයින්ට අපිව. ස්ක්‍රීන් එක තල්ලු කරලා හදා ගන්න. පේන්නේ නැති කට්ටිය. හරි. අනිත් ළමයින්ට පේනවනේ. ළමයි ඔව් සර්. හරි හරි හරි. ඒතර අපි පටන් ගන්නවා අර වර්ෂ අවසාන පරීක්ෂණ 2020 ඉතිහාසය 1 කියන කොටස පටන් ගන්න පුතේ. හොඳේ. ඉතිහාස 1 පේපර් එක බලන්නේ. අච්චුපොත් ළඟ තියාගන්න ඕන. අඩුපාඩු හදා ගන්න ඕන. හරි ඒවා හරි දාගන්න, වැරදිය වැරදි දාගෙන හරි ගස ගන්න ඕනේ. හරි. පළවෙනි ප්‍රශ්නේ කෝට්ටේ රාජ්‍ය සමයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමේදී අපට වඩා වැදගත් වන්නේ හරිනේ. කෝට්ටේ රාජ්‍ය සමයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමේදී අපට වඩා වැදගත් වන්නේ. අපි ළමයින්ට කතා කරලා තියෙනවා මෙන්න මේ විදියට. එකක් අපි කතා කරා රජරට ශිෂ්ටාචාරය පිළිබඳව. හරිනේ. රජරට ශිෂ්ටාචාර සමය පිළිබඳ හදාරන්න පුළුවන් ධර්ම ග්‍රන්ථ. මතකනේ? රජරට ශිෂ්ටාචාරය පිළිබඳ හදාරන්න පුළුවන් ධර්ම ග්‍රන්ථ අපි කතා කළා. තූප වංශය, බෝධි වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධර්මාලංකාරය. හරිනේ. මේ රජරට ශිෂ්ටාචාරය පිළිබඳ හදාරන්න පුළුවන් ධර්ම ග්‍රන්ථ. ඊළඟට අපි ඉගෙනුවා ගම්පොළ යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා. ගම්පොළ යුගයේ ඉඳලා කෝට්ටේ යුගය දක්වා ඉතිහාසය හැදෑරීමට තිබෙන ප්‍රධාන ග්‍රන්ථ දෙකක්. එකක් තමයි නිකාය සංග්‍රහය, අනිත් එක තමයි රාජාවලිය. මතකනේ? එතකොට නිකාය සංග්‍රහයේ තිබුණේ ශාසන ඉතිහාසය. රාජාවලිය තිබුණේ දේශපාලන තොරතුරු. දැන් අපි මේ ප්‍රශ්නේදී අහන්නේ රජරට ශිෂ්ටාචාරය පිළිබඳ හැදෑරීමට තිබුණු ධර්ම ග්‍රන්ථ නෙමෙයි. හරි? අපෙන් අහන්නේ ගම්පොළ යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා ඉතිහාසය හැදෑරීමට තිබෙන ග්‍රන්ථ නෙමෙයි. අපෙන් අහන්නේ කෝට්ටේ යුගයේ සිට මහනුවර යුගය දක්වා ඉතිහාසය හැදෑරීමට තිබෙන මූලාශ්‍ර. එමනේ කෝට්ටේ යුගයේ සිට මහනුවර යුගය දක්වා ඉතිහාසය හැදෑරීමට තිබෙන මූලාශ්‍ර වර්ග 3යි කියලා අපි කතා කරලා තියෙනවා. වර්ග 3යි. එකක් තමයි සංදේශ කාව්‍ය, අනික තමයි ප්‍රශස්ති කාව්‍ය, අනික තමයි හටන් කවි. එතකොට ප්‍රශස්ති කාව්‍ය අපි සංදේශ කාව්‍ය වලට උදාහරණ ලියලා තියෙනවා පෙළ පොතේ තිසර සංදේශය, මයුර සංදේශය, සරලිහිණි සංදේශය. ප්‍රශස්ති කාව්‍ය වලට උදාහරණ එකයි පෙළ පොතේ දීලා තියෙන්නේ පැරකුම්බා සිරිත. එතකොට හටන් කවි කිහිපයක් අපිට දීලා තිබුණා නේ. පෘතුගීසි හටන, ඉංග්‍රීසි හටන, කොන්ස්ටන්ටිනු හටන ආදී වශයෙන්. එතකොට කෝට්ටේ රාජ්‍ය සමයේ සිට මහනුවර රාජ්‍ය සමය දක්වා ඉතිහාසය හැදෑරීමේදී අපට වඩා වැදගත් වන්නේ එනම් මොකද උත්තරේ වෙන්නේ සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, හටන් කවි කියන එක. ප්‍රශස්ති නාට්‍ය නෙමෙයි පුතේ එතන හැදෙන්න ඕනේ. සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය,
කටන් කවි. එන උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. මේ විස්තරේ තියෙන 10 පන්තියේ පළවෙනි පාඩමේ මම ඒක කතා කරලා තියෙන්නේ ඕගොල්ලන්ට දැන් දෙවෙනි වතාවට. පළවෙනි පාඩමේ දාන්න. 10 පන්තියේ පළවෙනි පාඩමේදී මම කතා කරලා තියෙන මේ ඊයේ පෙරේදත් මම ඒක කරන්නේ ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර කියන පාඩමේදී මේක සාකච්ඡා කරලා තියෙන්නේ. හරි. පහත සඳහන් මූලාශ්‍ර අතුරින් ලන්දේසි මූලාශ්‍රයක් වන්නේ කියලා අහන්නේ. දැන් දරුවන්ට මතක තියෙන්න ඕන ලන්දේසි කියලා කිව්වේ ජාතිය. ලන්දේසි කිව්වේ ජාතිය. ඒගොල්ලන්ගේ රට අපි හැඳින්වුවේ ඕලන්දය කියලා. ලන්දේසිගේ මව් රට ඕලන්දය. මතකනේ? දැන් පෘතුගීසීන්ගේ මව් රාජ්‍ය පෘතුගාලය. ඉංග්‍රීසීන්ගේ මව් රාජ්‍ය බ්‍රිතාන්‍යය. ප්‍රංශ ජාතිකයන්ගේ මව් රාජ්‍ය ප්‍රංශය. ලන්දේසින්ගේ මව් රාජ්‍ය ඕලන්දය. වර්තමානයේ නම් අපි ඕලන්දය කියලා කියන්නේ වර්තමානයේ අපි කියන්නේ නෙදර්ලන්තය කියලා. වර්තමානයේ නෙදර්ලන්තය කියලා අපි කියන්නේ. ඉතින් අපි ප්‍රශ්නේ අහන්නේ පහත සඳහන් මූලාශ්‍ර අතරින් ලන්දේසි මූලාශ්‍රයක් වන්නේ. හරිනේ? ලන්දේසි මූලාශ්‍රයක් කියන්නේ ඕලන්ද මූලාශ්‍රයක් වෙන්න ඕනේ. අපි ඉගෙන ගත්තනේ අපේ රට පිළිබඳ විදේශ සාහිත්‍ය මූලාශ්‍ර. විදේශ සාහිත්‍ය මූලාශ්‍ර අපි වර්ග දෙකකට බෙදාගත්ත ලංකාවට පැමිණ ලංකාව ගැන වාර්තා කරපු අය සහ ලංකාවට නොපැමිණ ලංකාව ගැන වාර්තා කරපු අය කියලා. එතකොට රොබර්ට් නොක්ස් ඉදා හෙළදිව. දැන් දරුවන්ට මතක් වෙන්න ඕන රොබර්ට් නොක්ස්. ඒක දරුවෙක් ඉන්නවා මේ මයික් එක ඔන් කරගෙන සද්ද ඇහෙනවා යාගෙන්. හරිනේ? රොබර්ට් නොක්ස් එදා හෙළදිව. දැන් මට කියන්න අපේ දරුවෝ රොබර්ට් නොක්ස් එදා හෙළදිව කියලා කියන්නේ මොන මූලාශ්‍රයක්ද? නේ? රොබර්ට් නොක්ස් එදා හෙළදිව කියන්නේ ඉංග්‍රීසි මූලාශ්‍රයක්. හැබැයි මෙයා ලංකාවට පැමිණ ලංකාව ගැන වාර්තා කරපු එක්කෙනෙක්. හරිනේ? ඒක අමතක වෙලා තියෙනවා ලියලා තියා ගන්න ඕන. රොබර්ට් නොක්ස් කියන්නේ ඉංග්‍රීසි මූලාශ්‍රය. අරුෂිගේ තමයි නේද මං හිතන්නේ. හරිද? අරුෂි හරි? රොබර්ට් නොක්ස් එදා හෙළදිව ඉංග්‍රීසි මූලාශ්‍රයක් රොබර්ට් නොක්ස්. එතකොට ඒක වෙන්න බෑ උත්තරේ. නේ? ඊට පස්සේ අපි තුන්වෙනි උත්තරේට යමු රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය. රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය කියලා කියන්නේ පෘතුගීසි මූලාශ්‍රයක්. රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය කියන්නේ පෘතුගීසි මූලාශ්‍රය. හරිද? එතකොට ඒක ගන්නත් බෑ. රිබෙයිරෝගේ ලංකා ඉතිහාසය පෘතුගීසි මූලාශ්‍රය ලංකාවට පැමිණ ලංකාව ගැන වාර්තා කරපු එක්කෙනෙක්. ඊට පස්සේ ක්වේරෝස් පියතුමාගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය. ක්වේරෝස් පියතුමාගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථයත් පෘතුගීසි මූලාශ්‍රයක්. හැබැයි ලංකාවට නොපැමිණ. හරිද? ක්වේරෝස් පියතුමාගේ ලංකා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථය පෘතුගීසි මූලාශ්‍රයක් ලංකාවට නොපැමිණි. ඊළඟට බැල්ඩියස්ගේ ලංකා පුරාවෘතය. බැල්ඩියස්ගේ ලංකා පුරාවෘතය. බැල්ඩියස්ගේ ලංකා පුරාවෘතය. මෙතන බැල්ඩියස් කියලා කියන්නේ පිලිප්පස් බැල්ඩියස්. හරිනේ? පිලිප්පස් බැල්ඩියස්ගේ ලංකා පුරාවෘතය කියන්නේ ඔන්න ලන්දේසි මූලාශ්‍රය. ඕලන්ද මූලාශ්‍රය. එතකොට අපෙන් අහන්නේ පහත සඳහන් මූලාශ්‍ර අතරින් ලන්දේසි මූලාශ්‍රයක් වන්නේ මොකක්ද කියලා. එතකොට ලන්දේසි මූලාශ්‍රය වන්නේ බැල්ඩියස්ගේ ලංකා පුරාවෘතය. බැල්ඩියස්ගේ ලංකා පුරාවෘතය. ළමයි කරදර කරනවා පාඩම කරගෙන යන්න දෙන්නේ නැහැ. මගේ මයික් එක ඔෆ් කරගන්න.
හරිනේ ආයි කියන්නේ පන්ති ඉරිට දානවා. බලන්න තුන්වෙනි ප්‍රශ්නේ ළමයි. විදේශ සාහිත්‍ය මූලාස කිහිපයක් එක ඒ තීරුවේද ඊට අදාළ ලේඛකයන් B තීරුවේද දැක්වේ. හරිද? තීරු නිවැරදිව ගැලපූ විට පිළිතුර වන්නේ. තීරු නිවැරදිව ගැලපුවාම පිළිතුර වන්නේ කියලා අහන්නේ. එතකොට මුලින්ම ඉන්නවා ඩිමුන්ඩෝ. නේ? ඩිමුන්ඩෝ කියන්නේ ග්‍රන්ථයක්. ඩිමුන්ඩෝ කියන්නේ ග්‍රීක මූලාශ්‍රයක්. එතකොට මේ ඩිමුන්ඩෝ කියන ග්‍රීක මූලාශ්‍රයේ කතුවරය තමයි ඇරිස්ටෝටල්. එතකොට ඩිමුන්ඩෝ කියන කෘතිය ගැලපෙන්නේ ඇරිස්ටෝටල්. C. එක ග්‍රීක මූලාශ්‍රයක් ලංකාවට නොපැමිණි. ඊළඟට ඉන්දිකා. ඉන්දිකා කියලා කියන්නේ කෘතිය. ඉන්දිකා කියලා කියන්නේ ග්‍රීක මූලාශ්‍රයක්. ඉන්දිකා කියන කෘතියේ කතුවරය තමයි මෙගස්තනීස්. එතකොට A. ලංකාවට නොපැමිණ ලංකාව ගැන වාර්තා කරපු කෙනෙක්. ලංකාවට නොපැමිණ ලංකාව ගැන වාර්තා කරපු කෙනෙක්. නැචුරලිස්ට් හිස්ටෝරියා. නැචුරලිස්ට් හිස්ටෝරියා කියලා කියන්නේ රෝම මූලාශ්‍රයක්. ඒ මූලාශ්‍රේ කතුවරය තමයි ප්ලීනි. එතකොට භූගෝල මේ නැචුරලිස්ට් හිස්ටෝරියා ප්ලීනි. උත්තරේ D. මේ ගැලපෙන්නේ D. එතකොට නැචුරලිස්ට් හිස්ටෝරියා කියලා රෝම මූලාශ්‍රය ප්ලීනි ලංකාවට නොපැමිණි. ඊට පස්සේ භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය රෝම මූලාශ්‍රයක්. කතුවරයා ක්ලෝඩියස් ටොලමි B. ක්ලෝඩියස් ටොලමි B. ලංකාවට නොපැමිණියා. මෙතන තියෙන මූලාශ්‍ර සියල්ලම ලංකාවට නොපැමිණි. ඩිමුන්ඩෝ කියන්නේ ග්‍රීක මූලාශ්‍රයක්. ඉන්දිකා ග්‍රීක මූලාශ්‍රයක්. නැචුරලිස්ට් හිස්ටෝරියා රෝම මූලාශ්‍රයක්. භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශයේ රෝම මූලාශ්‍රයක්. එතකොට උත්තරේ වෙන්නේ CADB. හරිනේ? CADB. ඒතර උත්තරේ තියෙනවා CADB කියන්නේ තුන්වෙනි උත්තරේ. උත්තර 3 තුන්වෙනි උත්තරේ. හරි. හතරවෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම සාක්ෂිය හමුවන ඉරණමඩු සැකැස්ම පිහිටා ඇත්තේ. ලංකාව පිළිබඳ ලංකාව ජනාවාස වීම පිළිබඳ පැරණිතම සාක්ෂිය අපිට ලැබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය පතිරාජවෙල. මතකනේ? හම්බන්තොට දිස්ත්‍රික්කය පතිරාජවෙල. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජවෙල සිදු කර කැණීම්වලදී පොළවේ අඩි 45ක් ගැඹුරෙන්දී අපිට හමු වෙනවා ප්‍රාග් ඓතිහාසික යුගයට අයිති මෙවලම් කිහිපයක්. ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසු භාවිත කර ගල් මෙවලම් කිහිපයක්. ඒවා අපි පරීක්ෂා කරලා බැලුවාම පැහැදිලි වුණා මීට වසර 1,25,000කට පෙර භාවිත කර ඒවා කියලා. මීට වසර 1,25,000කට පෙර භාවිත කළ ඒවා කියලා. ඒ අනුව ලංකාවේ ප්‍රාග්ඓතිහාසික මානවයා පිළිබඳ පැරණිතම සාක්ෂි ලැබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ පතිරාජවෙලේ. ඒත් අපිට මතක තියෙන්න ඕන මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ පතිරාජවෙල අයිති වෙන්නේ මොන කලාපෙටද කියලා. අපි කලාප කතා කරලා තියෙනවනේ. කලාප කතා කරලා තියෙනවා. මෙතනින් තියෙනවා සුෂ්ක කලාපය. ඊට පස්සේ මෙතනින් තියෙනවා අර්ධ සුෂ්ක කලාප. කලාප දෙකයි. මේ දෙකම අර්ධ සුෂ්ක කලාප. ඊට පස්සේ මේ තියෙන ටික වියලි කලාපය. පහතරට වියලි කලාපය. මේ ටික තෙත් කලාපය. මෙතනින් තිබුණ කඳුකර අතරමැදි වියලි කලාපය. නේ? මෙතනින් තිබුණ තවත් කොටසක් පහතරට අතරමැදි වියලි කලාපය කියලා. එතකොට ලංකාවේ ප්‍රාග්ඓතිහාසික මානවයා පිළිබඳ පැරණිතම සාක්ෂිය අපිට ලැබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පතිරාජවෙලෙන්. ඒතර මේක අයිති වෙන්නේ මෙන්න මෙතනට. ඒ කියන්නේ අර්ධ සුෂ්ක කලාපය. ලංකාවේ පැරණිතම සාක්ෂි හමුවන ඉරණමඩු සැකැස්ම පිහිටලා තියෙන්නේ
අර්ධ සුෂ්ක කලාපය. හරිනේ? ඉරණමඩු සැකැස්ම කියලා කියන්නේ අර මැටි මිශ්‍ර වැලි පසකින් වැසුණු බොරළු තට්ටුවනේ. මේ හරියේ තියෙන්නේ මැටි මිශ්‍ර වැලි පසක්, මෙහි තියෙන්නේත් මැටි මිශ්‍ර වැලි පසක්. මේකේ පොළවේ යම් දුරක් යනකොට තියෙන්නේ බොරළු තට්ටුවක්. ඒක තමයි ඉරණමඩු සැකැස්ම කියලා කියන්නේ. මෙවැනි සැකැස්මක් අපිට මුලින්ම ලැබෙන්නේ කනගරායෙන් නාරුවල තියෙන ඉරණමඩු වැවගාවින් නිසා තමයි මේකට අපි ඉරණමඩු සැකැස්ම කියලා නම් කරේ. හරිනේ? ඒතර ඒක උත්තරේ වෙන්නේ 2 අර්ධ සුෂ්ක කලාපය. ඊළඟට වසර 1,25,000කට ඉහත කාලවකවානු නෑ. වසර 12,500කට ඉහත කාලවකවානුවකදී කැලෑ දෙල් ඇට පුළුස්සා ආහාරයට ගත් බවට සාක්ෂි හමු වන්නේ. දැන් අපිට ප්‍රාග්ඓතිහාසික යුගයේ මිනිස්සු පිළිබඳ තොරතුරු ලැබෙන ස්ථාන කිහිපයක් තියෙනවා. එයින් එකක් තමයි මේ කැලෑ දෙල් ඇට පුළුස්සා ආහාරයට ගත්තු බවට ලැබෙන සාක්ෂිය. නේ? එතකොට වසර 12,500කට ඉහත කාලවකවානුවකදී කැලෑ දෙල් ඇට පුළුස්සා ආහාරයට ගත් බවට සාක්ෂි අපිට හමු වෙන්නේ කිතුල්ගල බෙලිලෙනි. කිතුල්ගල බෙලිලෙන. හරිනේ? කිතුල්ගල බෙලිලෙන. පස්වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ පළවෙනි එක කිතුල්ගල බෙලිලෙන. කුඩා වැව් පද්ධති බහරව කටයුතු කරන ලද්දේ. දැන් ඕගොල්ලන්ට මතකයි මුල් ඓතිහාසික යුගයේ අපේ රටේ වියලි කලාපේ වැව කේන්ද්‍ර කොටගෙන ජනාවාස බිහි වෙනවා. ඔන්න වැව මෙන්න ජනාවාස. මේ පවුල් 5ක් 6ක් වගේ ප්‍රමාණයක් තමයි මේවයි වාසය කළේ. ඔන්න මම පවුල් 5ක් ඇන්දා. සමහර වෙලාවට මෙවැනි වැව කේන්ද්‍ර කොටගත්තු ජනාවාසවල පවුල් 30ක් විතර වාසය කළා. සාමාන්‍යයෙන් අපි ගත්තාම මෙවැනි වැව කේන්ද්‍ර කොටගත්තු ජනාවාසයක හිටිය පවුල් 5ක් 6ක්. එතකොට අපි මේකට ගෝ වැව්ගම් වාපිගම්. එතකොට මේ ගෙවල් වල ඉන්න ප්‍රධානියා ගෘහපතීන් අතුරින් අපි එක්කෙනෙක් තෝරගත්ත ගමේ නායකයා ගමික. ගමික තමයි මේ වැව නඩත්තු කරන්නේ. වැවේ ජලය බෙදා හරින්නේ. එතකොට තව වැවක් මෙහෙම. එතකොට මෙතනින් තව ගමක් නිර්මාණය වෙනවා. මේ වැව්ගම් මහාවංශ කතුවරය සඳහන් කරලා තිනවා සුමන වාපි ගාම, කඩහ වාපි ගාම, හුන්දරි වාපි ගාම ආදී වශයෙන්. ඒතර මෙතනත් ඉන්නවා ගමිකවරයෙක්. මේ තව ඒ වගේ වැවක්. එතකොට එතනත් මේ ගමක් තියෙන්නේ. මේ තව එතනත් තියෙනවා ගමිකවරයෙක්. මේ තව ඒ වගේ වැවක්. මේ එතන තියෙන තවත් ගමක්. මේ තව ගමිකවරයෙක්. අපි ඊට පස්සේ කරේ මේ වැව් භූ විෂමතාවය අනුව ඉහළ තියෙන වැව් පහළ තියෙන වැව් එක්කලා අපි මේව සම්බන්ධ කළ ඇල මාර්ගවලින්. මෙම වැව් සම්බන්ධ කිරීමක් අපි කර ඇල මාර්ගවලින්. දැන් මෙතෙන්දී හැදුන වැව් පද්ධතියක්. මේ වැව් පද්ධතිය අපි ගෝ වැව් ප්‍රපතනයක්. ඒක වියලි කලාපෙදී ගෝ එල්ලංගාව. දැන් මේ වැව් පද්ධතිය තුල මෙතන අපි ගම්මාන 1 2 3 4ක් තියෙනවා. ඒතකොට ගමිකවරු ඉන්නවා 4 දෙනෙක්. ඒතර මේ ගමිකවරු 4 දෙනා අතුරින් වඩා ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් පුජ්‍යලයා අපි තුමු මෙයා කියලා. එතකොට මෙන්න මෙයා මේ වැව් පද්ධතියේ නායකයා බවට පත් වුණා. අපි යාට කිව්වා පරුමක. පැහැදිලිනේ? ඉතින් අපි ප්‍රශ්නය අහන්නේ කුඩා වැව් පද්ධතියක් බාරව කටයුතු කරන ලද්දේ කවුරුන්ද? ඔයි මපුරු මුඛ නෙමෙයි මපුරු මුඛා. මපුරු මුඛා කියලා කියන්නේ මහ පරුමකනේ. ඒ කියන්නේ මේ වගේ පරුමකවරුන්ගේ ප්‍රධානිය තමයි මපුරු මුඛා. නැත්නම් රජතුමා. එතකොට පරුමකවරයා තමයි වැව් පද්ධතියක් බාරව කටයුතු කළේ. කොතන ගමික කියන්නේ ගමක් බාරව කටයුතු කරපු එක්කෙනා. ගෘහපති කියන්නේ ගෙදර ප්‍රධානිය. එතකොට මේකේ උත්තරේ වෙන්නේ පරුමක උත්තරේ 2. පරුමක උත්තරේ 2. ඒ වගේම ළමයි මතක තියාගන්න ඕන මේක ස්ත්‍රීලිංගික පදය පරුමක. අපි මේකට භාවිත කරන අනෙක් පදය තමයි පරුමකලු. පරුමකලු. 7 වෙනි ප්‍රශ්නේ
ගමික විසින් ඉටු කළ කාර්යයන් කිහිපයක් පහත දැක්වේ ඊට අදාළ නොවන වගන්තිය වන්නේ. මෙන්න ගමේ නායකයා ගමික. ඔන්න ගම ගමික. ඒතර ගමිකගේ කාර්යයන් ගමේ වැව නඩත්තු කිරීම. වැවේ ජලය බෙදා හැරීම. ගමේ ඇතිවන ආරවුල් විසඳීම. ගමේ පොදු කටයුතු වලදී නායකත්වය ගැනීම. ඔක තමයි ගමිකගේ කාර්යයන්. හරිනේ? මේ තමයි ගමිකගේ කාර්යයන්. එතකොට අපෙන් අහනවා ගමික විසින් ඉටු කළ කාර්යයන් කිහිපයක් පහත දැක්වේ ඊට අදාළ නොවන වගන්තිය වන්නේ. ගමට අයත් වැව නඩත්තු කිරීම අදාළයි. ගමේ ආරවුල් විසඳීම අදාළයි. පොදු කටයුතු වලදී නායකත්වය ලබා දීම අදාළයි. ඒ ගමිකගේ කාර්යයන්. වැව් පද්ධතිය සකස් කිරීම ගමිකගේ කාර්යයක් නෙමෙයි. වැව් පද්ධතිය සකස් කිරීම කාගේ කාර්යයක්ද? පරුමකවරයාගේ කාර්යයක්. එතකොට එතන උත්තරේ වෙන්න ඕනි 4 වැව් පද්ධති සකස් කිරීම. හරිද? ඒක ගමිකගේ කාර්යයක් නෙමෙයි. ඒක පරුමකගේ කාර්යයක්. හරි ළමයි. ඊළඟට 8 වෙනි ප්‍රශ්නට යනවා පුතේ. 8 වෙනි ප්‍රශ්නේ අතීතයේ වෛද්‍ය පහසුකම් ඇති කිරීමට පුරෝගාමී වූ රජවරුන් සහ ඔවුන්ගේ කාර්යයන් පහත දැක්වේ. මේකට අදාළ වෙන්නේ ඕගොල්ලන්ගේ පෙළ පොතේ 4 වෙනි පාඩම 10 පන්තියේ 10 පන්තියේ පෙළ පොතේ 4 වෙනි පාඩම පටන් ගත්තාම අර පොදු සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ක්‍රියා කරපු පාලකයෝ හරිනේ 4 වන කාශ්‍යප රජු. මේ 4 වන කාශ්‍යප රජතුමාගේ පාලන කාලෙදී රටේ ඇති වෙන දරුණු උණ රෝගයක්. ඒ දරුණු උණ රෝගයක්. ඒතර කාශ්‍යප රජතුමා මොකද කරන්නේ? මේ උණ රෝගීන්ට ප්‍රතිකාර කරන්න වෙනම රෝහලක් ඉදි කරනවා. ඒතර කාශ්‍යප 4 වෙනි කාශ්‍යප රජතුමා උණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඉදි කරපු රෝහල තමයි උපසග්ග රෝගනාසා. උපසග්ග රෝගනාසා. 4 වෙනි කාශ්‍යප රජතුමාට මේකේ ඒ පැත්තේ ඉන්න B පැත්තෙන් ගැලපෙන්නේ උපසග්ග රෝගනාසා C. උපසග්ග රෝගනාසා කියන්නේ උණ රෝගීන් සඳහා ඉදි කළ රෝහල. හරිනේ. ඊළඟ පළවන උපතිස්ස රජතුමා. පළවන උපතිස්ස රජු. ඉතින් පළවන උපතිස්ස රජු විසින් කරවන්නේ මාතෘ නිවාසයක්. නේ? මාතෘ නිවාසයක් කරවන්නේ. ඒතර පළවෙනි උපතිස්ස රජතුමා විසින් කරවන ලද මාතෘ නිවාසය හැඳින්නුවේ පසවන්ති නාම ශාලා. පළවන උපතිස්ස රජතුමා විසින් මාතෘ නිවාසයක් කරවනවා. ඒ මාතෘ නිවාසය හඳුන්වන්නේ පසවන්ති නාම ශාලා. එතකොට ගැලපෙන්නේ D. නේ? පසවන්ති නාම ශාලා. පණ්ඩුකාභය රජතුමා. පණ්ඩුකාභය රජතුමාගේ කාලේ අපේ රටේ තිබුණා මාතෘ නිවාස. පණ්ඩුකාභය රජතුමාගේ කාලේ මාතෘ නිවාස හැඳින්නුවේ සොත්තිශාලා කියලා. හරිද? ලංකාවේ අනුරාධපුරේ පළවෙනි පාලකයා පණ්ඩුකාභය. පණ්ඩුකාභය සමයේ මාතෘ නිවාස හැඳින්නුවේ සොත්තිශාලා කියලා ඒ. හැබැයි මෙතෙන්දි දරුවෝ මතක තියාගන්න ඕන. මහාවංශ ටීකාව කියන කෘතිය පැහැදිලි කරනවා පණ්ඩුකාභය රජු සමයේ සොත්තිශාලා කියලා තිබුණු ගොඩනැගිලි බ්‍රාහ්මණ ආගමික කටයුතු සිදු කළ ස්ථාන හැඳින්වීමටත් භාවිත කළා කියලා. හරිද? ඒතර මේ සොත්තිශාලාවක් නම් මම මේ දක්වලා තියෙන සොත්තිශාලාවක් නම් පණ්ඩුකාභය රජු සමයේදී මේ සොත්තිශාලා කියන ආයතනය තිබුණේ. මේ ආයතනවල කෙරිච්ච කාර්යයන් දෙකක්. ඇතැම් අවස්ථාවල සොත්තිශාලා කියලා කිව්වේ බ්‍රාහ්මණ ආගමික කටයුතු සිදු කළ තැන්. හරිද? ඇතැම් අවස්ථාවල සොත්තිශාලා කියලා කිව්වේ මාතෘ නිවාස. හරිද? අපි මෙතෙන්දි ගමු පණ්ඩුකාභය රජුට ගැලපෙන්නේ සොත්තිශාලා A. දුටුගැමුණු රජු. දුටුගැමුණු රජු සමයේ ලංකාවේ රෝහල් 18ක් ඉදි කරලා තියෙනවා. ඒක වැදගත් කාරණයක්. ඕගොල්ලන්ට ඒක අමතක වෙලා තියෙන්නත් පුළුවන්.
දුටුගැමුණු රාජ්‍ය සමයේ ලංකාවේ රෝහල් 18ක් ඉදි කරලා තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ගැලපෙන උත්තරේ C D A B. එතකොට පළවෙනි උත්තරේ තමයි 8 වෙනි ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ. 8 වෙනි ප්‍රශ්නේ පළවෙනි එක තමයි උත්තරේ. දැන් ළමයින්ගේ මේ සියලුම ප්‍රශ්න නිවැරදි ඇති. මොකද පෙළ පොත් බලලා හොඳින් මහන්සි වෙලා නේද ලකුණු කරපු නිසා. මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. 9 වෙනි ප්‍රශ්නේ අනුරාධපුරයෙන් හමුවන නෙස්තෝරියානු නිකායට අයත් කුරුස සටහන පිහිටුවන ලදැයි විශ්වාස කෙරෙන්නේ. අපි 10 පන්තියේ පෙළ පොතේ 4 වෙනි පාඩම සාකච්ඡා කරගෙන යනකොට එක තැනක පින්තූරයක් තියෙනවා. ඔයගොල්ලන් බලන්න කුරුසයක්. මේ කුරුසය අපිට හමු වෙන්නේ අනුරාධපුරයෙන්. අනුරාධපුරයේ ගලක කරවන ලද කුරුසයක්. ගලක කොටලා තියෙන කුරුසයක්. එතකොට මේ කුරුසේ අයිති වෙන්නේ නෙස්තෝරියානු නිකායට. එතන තියෙනවා අර ඉන්ඩිකෝ ප්ලේටර්ස් කියන විදේශීය වාර්තාකරු. ඉන්ඩිකෝ ප්ලේටර්ස් කියන වාර්තාකරු කියනවා මේ පර්සියානු ජාතික වෙලෙන්දෝ තමයි මේ නෙස්තෝරියානු නිකායට අයිති වෙන්නේ කියලා. එතකොට මේ නෙස්තෝරියානු නිකායට අයිති කුරුසයක් සටහන් කරන ලද ගලක් අපිට අනුරාධපුරයෙන් හමු වෙනවා. නැත්නම් ගල් පුවරුවක කුරුසයක් සටහන් කරලා තියෙනවා. ඉතිහාසඥ විශ්වාස කරනවා මේ කුරුස සටහන නිර්මාණය කරන්නේ නැත්තේ පෘතුගීසීන් ලංකාවට පැමිණීමෙන් පස්සේ. මේ කුරුසය නිර්මාණය කරන්නේ නැත්තේ පෘතුගීසීන් ලංකාවට පැමිණීමෙන් පස්සේ. මොකද පෘතුගීසීන් ලංකාවට 1505 ඒ කියන්නේ 16 වන සියවසේ. ඒ කියන්නේ මේ අනුරාධපුර යුගයෙන් හමු වුණාට මේක ගලක නිර්මාණය කරලා තිබුණාට ගොඩාක් පැරණි නිර්මාණයක් නෙමෙයි. ඉතිහාසඥ විශ්වාස කරන විදියට මේක පෘතුගීසීන් ලංකාවට ආවට පස්සේ කරවන ලද නිර්මාණයක්. එතකොට අනුරාධපුරයෙන් හමුවන නෙස්තෝරියානු නිකායට අයත් කුරුස සටහන පිහිටුවන ලදයි විශ්වාස කරන්නේ ලන්දේසීන් නෙමෙයි, ඉංග්‍රීසීන් නෙමෙයි, ප්‍රංශ ජාතිකයෝ නෙමෙයි, පෘතුගීසීන්. උත්තරේ වෙන්නේ 3 වෙනි එක. උත්තරේ වෙන්නේ 3 වෙනි එක. පෘතුගීසීන්. 10 වෙනි ප්‍රශ්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් නැට්ටුකන්ද සෙල්ලිපියට අනුව ලපනතිස්ස යනු නැට්ටුකන්ද සෙල්ලිපියට අනුව ලපනතිස්ස අතීත ශ්‍රී ලංකාවේ විවිධ වෘතිකයන්. දැන් ගොවීන් තමයි අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ. ඊට පස්සේ නීති පිළිබඳ විශාරදයන්, වොහොර, වෛද්‍යවරු, ගුරුවරු නේද, ආචාර්යවරු, ඒ අය හැරුණාම වෙනත් ශිල්පීන් ගත්තාම අපේ රටේ අතීතේ නැටුම් ශිල්පීන්, ඒ වගේම චිත්‍ර ශිල්පීන්, කවීන් වැනි ශිල්පීන් ඉඳලා තියෙනවා. විවිධ ශිල්පීන් පිළිබඳ අසල දැනුමක් තිබුණු පිරිස්. නැටුම් ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, කවීන්. ඒතර මේ අතීත ලංකාවේ චිත්‍ර ශිල්පීන් හැඳින්වීමට භාවිත කළ පදයක් තමයි ලපන. නැත්තම් ලේපන. නැත්තම් සිත්තරු. සිත්තරු කියලා කිව්වෙත් ලපන කියලා කිව්වෙත් අතීත ලංකාවේ චිත්‍ර ශිල්පීන්. එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කයට අයිති වෙන නැට්ටුකන්ද සෙල්ලිපියට අනුව ලපනතිස්ස කියලා තිබුණේ චිත්‍ර ශිල්පියෙක් පිළිබඳව. සංගීත ශිල්පියෙක් නෙමෙයි, ගුරුවරයෙක් නෙමෙයි, නැට්ටුවෙක් නෙමෙයි, චිත්‍ර ශිල්පියෙක් පිළිබඳව. එතකොට 10 වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ එක චිත්‍ර ශිල්පියෙක්. ඔයගොල්ලෝ පෙළ පොතට ගිහින් බලන්න ඒ හම්බන්තොට දිස්ත්‍රික්කේ නැට්ටුකන්ද සෙල්ලිපියේ තියෙනවා ලපනතිස්සගේ පුත් සංජය කවියෙක් කියලා. ලපනතිස්ස, ඒ කියන්නේ ලපනතිස්ස කියන චිත්‍ර ශිල්පියෙක්. ලපනතිස්සගේ පුතා සංජය කවියෙක් කියලා සඳහන් වෙලා තියෙන්නේ මේ කියන හම්බන්තොට දිස්ත්‍රික්කේ නැට්ටුකන්ද සෙල්ලිපියේ. හරි.
හරිනේ 11 වෙනි ප්‍රශ්නට යනවා ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් සෙල්ලිපියක අඩික නමින් හැඳින්වූ නිලධාරියාගේ කාර්යය වන්නේ අඩික දැන් ඕගොල්ලෝ මේකට උත්තර බලා ගන්න 10 පන්තියේ පෙළ පොතේ 5 වෙනි පාඩම විද්‍යාව හා තාක්ෂණය ඒකේ තියෙනවා ජල කළමනාකරණය කියලා මාතෘකාවක්. ඒ ජල කළමනාකරණයේ තියෙන මාතෘකාවේ වැව් ගැන කතා කරගෙන ගිහිල්ලා වැව් වල අංග පිළිබඳ සාකච්ඡා කරලා ඊළඟට එනවා ඇල මාර්ග පිළිබඳව. ඒ ඇල මාර්ග පිළිබඳ සාකච්ඡා කරන තැන තියෙනවා ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසට අයත් සෙල්ලිපියක අඩික කියලා තියෙන්නේ ඇල මාර්ග ඉදිකිරීම හා සම්බන්ධ නිලධාරී. පැහැදිලි පෙළ පොතට ගිහින් බලලා ඇති කියලා හිතලා මම මේ ඉක්මනට කතා කරගෙන යන්නේ. අඩික කියන්නේ සෙල්ලිපි වල අඩික කියලා තිබුණේ මහවැව් නඩත්තුව සම්බන්ධ නිලධාරියෙක් නෙමෙයි. කුඩා වැව් නඩත්තු කිරීම සම්බන්ධ නිලධාරියෙක් නෙමෙයි. වැව් වලින් ජලය බෙදා හැරීම සම්බන්ධ නිලධාරියෙක් නෙමෙයි. අඩික කියලා කිව්වේ ඇල මාර්ග ඉදිකිරීම සම්බන්ධ නිලධාරියෙක්. හරිද? ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ. ඊළඟට 12 වෙනි ප්‍රශ්නේ නූතන රන්කරුවන්ට අභියෝගයක් වන මල් කැටයම් 21ක් සහිත රන් කැල්ලක කොටසක් හමු වූයේ මතක ඇති එකත් අපේ 10 පන්තියේ පාඩමේ තියෙන ප්‍රශ්නයක් සුළු කර්මාන්ත කියන මාතෘකාව යටතේ යන්නේ 4 වෙනි පාඩමේ සුළු කර්මාන්ත කියන මාතෘකාව යටතේ එතකොට අපිට මේ රන් තැල්ලක කොටසක් හමු වෙන්නේ මතක ඇති ඔයගොල්ලන්ට මේ රන් තැල්ලේ කොටස ප්‍රමාණය ගත්තොත් V8ක් තරම් ප්‍රමාණය රන් තැල්ලක කොටසක් අපිට හමු වෙන්නේ 4 වෙනි පාඩමේ සුළු කර්මාන්ත කියලා මාතෘකාවක තියෙන්නේ ඒ රන් තැල්ලේ කොටසේ ප්‍රමාණය V8ක් තරම් මේ V8ක් තරම් වන රන් තැල්ලේ කොටසේ තිබුණා මල් කැටයම් 21ක් ඒක නූතන රන්කරුවාට පවා අභියෝගයක් මොකද වර්තමානයේ ඒ රන් භාණ්ඩ නිෂ්පාදනය කරන ශිල්පීන්ට පවා මේක අභියෝගයක් මේ මෙතරම් කුඩා V8ක් තරම් ප්‍රමාණය කුඩා ස්ථානයක ප්‍රමාණයක මල් කැටයම් 21ක් නිර්මාණය කර තිබේ. දැන් අපෙන් අහන්නේ මල් කැටයම් 21 ගැනවත් V8 ප්‍රමාණය ගැනවත් නෙමෙයි මේ මල් කැටයම් 21ක් සහිත රන් තැල්ලේ කොටස අපිට කොහෙන්ද හමු වුනේ කියලා. නේ? දැන් මේක බලන් යනකොට තමයි ඡේදේ කියවගෙන යනකොට ඔයගලන්ට වරදිනවා. මේ මල් කැටයම් 21ක් සහිත රන් තැල්ලේ කොටස ලැබෙන්නේ අපිට ජේතවන කැණීම් වලින්. ජේතවන කැණීම් වලින්. සමහර දරුවෝ මෙතන ලියලා තිය අබේගිරි කැණීම් වලින් කියලා. මොකද ඒ ඡේදේ කියවගෙන යනකොට මේ රන්තැල්ල ගැනම කියන අතර ඒ පාර තියෙනවා අබේගිරි කැණීම් වලදී වර්ණාලිප්ත උළුදහම වුණා කියලා. ওই ඡේදේ කියවගෙන යනකොට ඒකෙම තියෙනවා අබේගිරි කැණීම් වලදී වර්ණාලිප්ත උළුදහම වුණා කියලා. ඉතින් වර්ණාලිප්ත උළු වර්ණ ගැන්නු උළු හම්බ වෙන අබේගිරි කැණීම් වල. ඒතර ඒක දකින දරුවා මේ මල් කැටයම් 21 දකිනවා ඊට පස්සේ දකින්නේ අබේගිරි කැණීම්. ඒ නිසා එයා උත්තරයට යනවා අබේගිරි කැණීම් කියලා. ඒක වැරදි. මේ මල් කැටයම් 21ක් සහිත රන්තැල්ලේ කොටස අපිට ලැබෙන්නේ ජේතවන කැණීම් වලින්. හරිනේ? ජේතවන කැණීම් වලින්. ඒතර උත්තරේ වෙන්නේ අබේගිරි කැණීම් නෙමෙයි, අනුරාධපුර කැණීම් වලින් නෙමෙයි, ආලාහන පිරිවෙන් කැණීම් තුලින් නෙමෙයි, ජේතවන කැණීම් වලින්. ඕනනම් මෙතන ලියලා තියාගන්න. ආලාහන පිරිවෙන් කැණීම් තුලින් ආලාහන පිරිවෙන් භූමියේ සිදු කළ කැණීම් තුලින් අපිට ලැබුණේ රෝහලක නටමුන් සහ පැරණි ශල්‍ය වෛද්‍ය උපකරණ. මතකනේ පොළොන්නරු යුගයට අයිති වෙන්නේ ආලාහන පිරිවෙන. මහා පරාක්‍රම බවරත්තුමා තමයි ආලාහන පිරිවෙන භූමියේ මේ රෝහල කරවල තිබුණේ. ඒ රෝහල් පරිසරය අපි කැණීම් කරද්දී රෝහලක නටබුන් අපිට හමු වුණා. ඒ වගේම එහිදී ශල්‍ය කර්ම වෙනුවෙන් භාවිත කරන ලද ලෝහමය කතුරු කීපකුත් අපිට හමු වුණා. ඒවා පෙළ පොතේ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා. හරි. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නේ අතීතයේ ගුංජා යන මිනුම භාවිත කරන ලද්දේ. මම දරුවන්ට දිගින් දිගටම පැහැදිලි කරලා තියෙනවා මේ 5 වෙනි පාඩමේ තියෙන මිනුම් ඒකක. මේ මිනුම් ඒකක ටික හොඳට මතක තියාගන්න ඕන. තව පොඩි කාලයයි දැන් මේ තිබෙන තත්ත්වය තුල විභාගෙට තියෙන්නේ. එතකොට එතන තිබුණ අවකාශය මනින මිනුම් නේ ලාහ පෑල අමුණු කරීස කුරුණි ඒවා අවකාශය මනින මිනුම් අපි අවකාශයේ මැනීම් කළේ කෘෂිකාර්මික අවශ්‍යතාවය වෙනුවෙන්
ඊළඟට දිග මනින මිනුම් නැත්නම් දුර මනින මිනුම්. මේ දුර මනින මිනුම් මම වර්ග දෙකක් කතා කරලා තියෙන ළමයින්ට කෙටි දුර සහ දිගු දුර. පරමාණුව ආංගුලය වියත. පරමාණුව ආංගුලය වියත කෙටි දුර. ගව්ව යොදුන උසබ දිගු දුර. ඊට පස්සේ බර මනින මිනුම්. බර මනින මිනුම් වල තිබුණා වීහ, ගුංජා, මාසක, අක, දරණ, සරණ, ඵල. වීහ, ගුංජා, මාසක, අක, දරණ, සරණ, ඵල කිව්වේ මේ බර මනින මිනුම්. කාලය මනින මිනුම් තිබුණා වස, හවජර, මේ කිව්වේ අවුරුද්දට. මාසය, මාසය කිව්වේ දින 30ක කාලය මාසයමයි. තිතිය නැත්තම් තත, තිතිය තත කිව්වේ දිනය. මුහුර්ත, මුහුර්ත කිව්වේ මොහොත. මේ පැරණි කාලේ කාලය මනින මිනුම්. ඒතොර කාලය මනින මිනුම්, අවකාශය මනින මිනුම්, දිග මනින මිනුම්, දුර මනින මිනුම්, බර මනින මිනුම්. දැන් අපෙන් අහන්නේ අතීතයේ ගුංජා යන මිනුම භාවිත කරන ලද්දේ වීහ ගුංජා එනං මොකටද අයිති වෙන්නේ? බර මනින මිනුම. බර මනින මිනුම නේ. ඒතර උත්තරේ ඒකේ ඇවිල්ලා උත්තරේ දෙක. බර මැනීමට ළමයි මෙතෙන්දී හොඳ දරුවෝ වගේ පෙළ පොත අරගෙන දැන් දිගු දුර මැනීමට භාවිත කළ මිනුම් ටික මේක ඉස්සරහින් ලියන්න නේ. දිගු දුර මනින්න භාවිත කළා ගව්ව යොදුන උසබ. කෙටි දුර මනින්න භාවිත කළා පරමාණුව ආංගුලය වියත. පෙළ පොත ළඟ තියෙන නම් බලන්න එතන පැහැදිලි කරලා කියනවා කෙටිම දුර මැනීමට භාවිත කළේ පරමාණුව කියන ඒකකය. කෙටිම දුර මැනීමට භාවිත කළේ. විභාගෙදී එහෙම වුවොත් එම කෙටිම දුර දැක්වීම සඳහා භාවිත කළ මිනුම් ඒකකය කිව්වොත් එතකොට ඔක්කොම ලියන්න බෑනේ. පරමාණුවයි වියතයි ආංගුලය ලියන්න බෑ. එතකොට ලියන්න වෙන්නේ පරමාණුව විතරයි. ඊට පස්සේ අවකාශයේ මැනීමට භාවිත කරපු ලාහ, පෑල නේ, කරීස, අමුණු, කුරුණි ඒව ලියා ගන්න ඕන ළමයි. එතකොට තමයි මතක තියෙන්නේ. හරි. අපි යනවා 14 වෙනි ප්‍රශ්නේ. ජල පාලනය කිරීම සඳහා සොරව්වට සම්බන්ධ කර තිබූ කුළුණ වෙස්සගිරි සෙල්ලිපියේ දැක්වෙන්නේ. මේ ජල පාලනය සඳහා සොරව්වට සම්බන්ධ කර තිබුණු කුළුණ. කුළුණ කිව්වේ මේ කණුව වගේ එකක්. මේ කුළුණ හදලා තිබුණේ ගල් වලින්. ඇත්තටම මේක මෙහෙමයි කතන්දරේ. මෙන්න මං වැව් බැම්මක් අඳිනවා ළමයි. මේක වැව් බැම්ම. මේ වැවේ පතුල. මේ වැව. මේ ගොඩබිම. හරිද? මේ තමයි කෙත්වතු තියෙන්නේ. මේක වැව් බැම්ම, මේක වැව. එතකොට අපි මේ වැව් බැම්ම විනිවිද යනසේ මේ වැව් බැම්ම විනිවිද යනසේ ගල් පතුරු යොදාගෙන සකස් කළා විවරයක්. මතකනේ? වැව් බැම්ම විනිවිද යනසේ ගල් පතුරු යොදාගෙන අපි සකස් කළා විවරයක්. අපි මේකට තමයි කිව්වේ සොරව්ව. හරිනේ? එතකොට මේ සොරව්ව මෙහෙම තිබුණේ මේකේ මේ දාන්න මෙහෙම වැවේ මැදට යනවා ටිකක්. එතකොට මෙන්න මේ සොරව්ව උඩි පැත්තේ එතනින් මෙහෙම ඉඩ තිබුණා. හරිනේ? දැන් මෙතනින් ඇතුල් පැත්ත. මේක මෙහෙම තිබුණාට මෙතනින් අපි තව නිර්මාණයක් කළ දුන්න මතක ඇති ඕගලන්ට මේ වගේ හතරැස් ගැඹුරු ලිඳක හැඩයක නිර්මාණයක් කරලා තිබුණා. එතකොට මෙන්න මේ නිර්මාණයට අපි කියන්නේ බිසෝ කොටුව. මේක බිසෝ කොටුව. මේක තමයි සොරව්ව. මේ සොරව් නලය. අපි මෙතන ඉඳලා මෙතනට පාලමක් සවි කරලා තුනේ වැව් බෑම්ම මේක පාලම. හරිනේ? එතකොට මෙතනින් අපි ගල් කුළුණක් මේක සොරව් මේ බිසෝ කොටුව කියන්නේ හිස් අවකාශයක්නේ හතරස් ගැඹුරු ලිඳක හැඩයක අවකාශයක් තියෙන්නේ. අපි මෙතනින් ඇතුළට ගල් කුළුණක් මෙහෙම දාලා තිබුණේ. ඒතර මම මෙතන මේක පේන්නේ නැති කඩේරින් අඳින මේ ගල් කුළුණ මෙහෙම ගිහලා මේක ඇතුළට වැටිලා තිබුණා කොහොම තිබුණේ.
හරිද? ඔන්න මේම තියෙන්නේ. ওই ගල් කුළුණ. ඒතර දැන් වැවේ වතුර අපි දැන් පුරවනවා. ඔන්න ජලය පිරෙව්වා. වතුර පිරලා තියෙන්නේ දැන්. දැන් එතකොට මෙතනින් වැවේ වතුර මෙතනින් මේ ඇතුල් වෙනවා සොරව් ඇතුළට. මෙතනින් ජලය ඇතුල් වුණාට මෙතනින් එළියට එන්නේ නැහැ වතුර. මොකද හේතුව මෙතනින් වැහිලා තියෙන්නේ. පේනවනේ. ඒතර මේ වැව් බැම්ම උඩ ඉඳලා මේ පාලම දිගේ එන පුජ්‍යලයකට පුළුවන්. පුජ්‍යලයකට ඇවිල්ලා පුළුවන්. මේ දණ්ඩ ඉහළට ඔසවන්න. මෙතන මෙන්න පොත ඉඩ එනවා මෙතනින්. දණ්ඩ ඉහළට එසෙව්වා. දණ්ඩ ඉහළට එසෙව්වහම මෙන්න ජලය මෙතනින් අර ඇතුල් වෙච්ච ජලය මේම ගමන් කරලා මෙතනින් එළියට වැටෙනවා. මේ වැටෙන ජල ප්‍රමාණය වැඩි කරන්න මෙයාට තවත් මේ දණ්ඩ උඩට උස්සන්න පුළුවන්. එතකොට තවත් එන ජලයේ ප්‍රමාණය වැඩි වෙනවා. පැහැදිලිනේ? එතකොට මෙයා මේ දණ්ඩ පහත් කර ගමන් මෙතනින් මේ දණ්ඩ පහත් කර ගමන් මෙතනින් මෙහාට වතුර ගමන් කරන්නේ නැහැ. ඒ නිසා මෙතනින් මේ පැත්තට වතුර එන්නේ නැහැ. එතකොට අපිට ওই විස්තරයක් මම කියලා දුන්නේ ඕගොල්ලන්ට. අපෙන් අහලා තියෙන්නේ ජල පාලනය කිරීම සඳහා සොරව්වට සම්බන්ධ කර තිබූ කුළුණ. මෙන්න මේ කුළුණ වෙස්සගිරිය සෙල්ලිපියේ මේ කුළුණ හඳුන්වන්නේ කොහොමද කියලා. වෙස්සගිරිය සෙල්ලිපියේ මේ කුළුණ හැඳින්නුවේ මේක නෙමෙයි මේක බිසෝ කොටුව. මෙන්න මේ කුළුණ හැඳින්නුවේ දියකැට පහන. දියකැට පහන. පෙළ පොත ළඟ තියෙන තමයි බලන්න තන තියෙනවා සතරියන් දියත් හිඳ වූ දියකැට පහන්. එහෙම තියෙනවනේ. සතරියන් දියත් හිඳ වූ දියකැට පහන් කියලා තියෙන්නේ සොරව්වේ ජලය පාලනය කිරීමට සම්බන්ධ කරලා තිබුණු ගල් කුළුණ. හරිනේ. ඒතර උත්තරේ වෙන්නේ දියකැට පහන. බිසෝ කොටුව නෙමෙයි, සඳකඩ පහන නෙමෙයි, මඩ සොරව්ව නෙමෙයි නේ. මොකද මේ මඩ සොරව්ව කියන්නේ වැවේ විශාලත්වයේ අනුව මේ වැව් බැම්මේ ඉහළින් තිබෙන සොරව් වගේම වැව් බැම්මේ පහළින් තිබෙන සොරව්. දැන් වැව් බැම්මේ පහළ මට්ටමේ සොරව්වක් මේ වගේ නිර්මාණය කරලා තිබුණා නම් අපි ඒකට කියන්නේ මඩ සොරව්ව කියලා. ඉහළ මට්ටමේ මේක ගොඩ සොරව්. මේක ගොඩ සොරව්, මේක මඩ සොරව්. හරිනේ. මඩ සොරව්වකින් අපි කරන්නේ වැවේ රොන් මඩ ඉවත් කිරීම. සොරව්වෙන් කරන්නේ වැවේ රඳවගත්තු ජලය වැව් බැම්ම හරහා ඇල මාර්ග වලට නිකුත් කිරීම. හරිද? බිසව කොටුවෙන් කරන්නේ වැවේ ජල පීඩනය පාලනය කිරීම. වැව් බැම්මෙන් කරන්නේ වැවේ ජලය රඳවා ගැනීම. ඒතර මේකේ මේ පැත්තේ තිබුණ අර සලපනා මතකනේ මේම ගල් අතුරුලා සකස් කරපු නිර්මාණයක් තිබුණානේ. අපි ඒකට කිව්වේ රළ පැන්නොම. ඒ කියන්නේ වැවේ රළ පහරින් වැව් බැම්ම සේදී යාම වැළැක්වීම. හොඳයි. ප්‍රමාණවත්. ඊට පස්සේ 15 වෙනි ප්‍රශ්නේ. කූටකන්න අබේ රජු විසින් රජගල නම් ස්ථානයේ කරවන ලද සෙල්ලිපියක තත යනුවෙන් හඳුන්වා ඇත්තේ. දැන් වරද්දව ගන්න එපා. අපි එක තැනක කතා කරලා කූටකන්න තිස්ස නේ. කූටකන්න තිස්ස රජතුමා දඹුලු විහාරයේ පර්වත ලිපියේ කෙරෙව්වා නරේ ඉසර නරයන්ට ඊශ්වර දෙවියන්. මේ එහෙම ප්‍රශ්නේ මෙතන මේ යන්නේ වෙන එකක්. කූටකන්න අබේ රජු විසින් රජගල නම් ස්ථානයේ අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන මේක. මේක පස්වෙනි පාඩමේ තියෙන අන්තිම හරියේ 10 පන්තියේ පෙළ පොතේ පස්වෙනි පාඩමේ අන්තිම හරියෙන් තියෙන්නේ අර මිනුම් සම්බන්ධ කොටසෙක් කාලයම අයිනකොට කූටකන්න අබේ රජු විසින් රජගල නම් ස්ථානයේ කරවා ඇති සෙල්ලිපියක තත යනුවෙන් හඳුන්වා ඇත්තේ. මම ඊට චුට්ටි වෙලාවකට කලින් ළමයින්ට පැහැදිලි කරා තත කියන්නේ තිතිය කියන්නේ දිනය කියලා. ඒතර ඒකේ උත්තරේ වෙන්නේ දිනය. තත කිව්වේ දිනය. මොහොතට කිව්වේ මුහුර්ත, වසරට කිව්වේ හවජර, මාසයට මාසයම භාවිත වෙච්ච පදය. ඒකේ උත්තරේ දිනය. 16 වෙනි ප්‍රශ්නේ 6 වෙනි පාඩමෙන් 10 පන්තියේ දේශීය ආහාර කියන අනුමාතෘකාවෙන් යන්නේ කරබේබිය. කරබේබිය කියලා කිව්වේ කරපිංචාවලට. කරබේබිය කියලා කිව්වේ කරපිංචා. අපි භාවිත කරන වර්තමානෙත් අපි කරපිංචා. එතකොට කරබේබිය ගැලපෙන අක්ෂරය කරබේබිය අක්ෂරයේ ගැලපෙන අක්ෂරය තමයි කරපිංචා B. ඊට පස්සේ ඇඹුල් හඹු.
ඇඹුල් හඹු කියන්නේ ඖෂධීය කොළ වර්ග යොදාගෙන සකස් කරන කැඳවලට ඇඹුල් හඹු. එතකොට මෙතන ඇඹුල් හඹු වලට ගැලපෙන්නේ කොළ වර්ග වලින් සෑදූ කැඳ C. ඇඹුල් හඹු. කටුක භාණ්ඩ. කටුක භාණ්ඩ කිව්ව අතීතයේ ගෘහණියන් කුළුබඩු හැඳින්වූ නම කටුක භාණ්ඩ. කුළුබඩු වර්ග. නේ? වර්තමානයේ නම් 3 5 කියලානේ කියන්නේ කුළුබඩු. අපි කතා කරලා තියෙන වර්තමානයේ 3 කියන්නේ ලුණු දුරු මිරිස් නේ? ඒ තවත් තියෙන වර්ග 5ක්. එද 3 5 හැදෙන්නේ. කටුක භාණ්ඩ කියලා කියන්නේ කොළ වර්ග වලින් සෑදු මේ කටුක භාණ්ඩ කිව්වේ කුළුබඩු වර්ග. උර D. යවාගු කියලා කිව්වේ රෝගීන් සඳහා සාධන ලද කැඳ. යවාගු රෝගීන් සඳහා සාධන ලද කැඳ. හරිද? හැබැයි යාගු කිය මෙතන තියෙන යවාගු කියලා. යාගු කියලා තිබුණ නම් යාගු කියන්නේ කැඳ කියන පදයට සමාන පදයක්. කැඳවලට සමාන පදයක් යාගු. යවාගු කියන්නේ රෝගීන් සඳහා සකස් කරන ලද කැඳ විශේෂයක්. හරිද? කැඳ වර්ග ගොඩක් තියෙනවා. රස උළු කැඳ නේ? උළු කැඳ නැත්නම් ලුණු කැඳ ඒ ටික බලා ගන්නට ඕනේ. උත්තරේ වෙන්නේ එතන BCAD. BCAD කියන තුන්වෙනි උත්තරේ. හරිනේ? අපි යනවා 17 වෙනි ප්‍රශ්නෙට. 17 මිහින්තලා පුවරු ලිපිය. මිහින්තලා පුවරු ලිපිය. මිහින්තලා පුවරු ලිපිය කරවන්නේ මිහින්තලා පුවරු ලිපිය කරවන්නේ 4 වෙනි මිහිඳු රජතුමා. 4 වන මිහිඳු. මේ මිහින්තලා පුවරු ලිපිය තමයි තියෙන්නේ මීහරක්, එළහරක්, එළුවන් ඝාතනය කරන අයට මරණ දඬුවම. හරිනේ? මිහින්තලා පුවරු ලිපිය 4 වන මිහිඳු මීහරක්, එළහරක්, එළුවන් ඝාතනය කරන්නන්ට මරණ දඬුවම. එතකොට මිහින්තලා පුවරු ලිපිය ගැලපෙන්නේ මීහරක්, එළහරක්, එළුවන් ඝාතනය කරන අයට මරණ දඬුවම අක්ෂරය D. ඊළඟට කොණ්ඩ වට්ටවාන් සෙල්ලිපිය. කොණ්ඩ වට්ටවාන් සෙල්ලිපිය කරවන්නේ 5 වන කාශ්‍යප. කොණ්ඩ වට්ටවාන් සෙල්ලිපිය කරවන්නේ 5 වන කාශ්‍යප. කොණ්ඩ වට්ටවාන් සෙල්ලිපිය සඳහන් කාරණා දෙකක් තියෙනවා දරුවනේ. එකක් තමයි අර නිසිකල සීසෑම නොකළොත් නිසිකල සීසෑම නොකළොත් කලම් 5ක දඩයක්. නිසිකල සීසෑම නොකළොත් කලම් 5ක දඩයක් අය කරනවා කියලා තින්නේ කොණ්ඩ වට්ටවාන් ටැම්ලිපිය. පරිසරය රකින්න. මොකද වැසි සමයේ සීසෑම කළොත් පාංශු කාදනය වන නිසා ඒක වළක්වන්න තමයි තිබ්බේ නිසිකල සීසෑම නොකළොත් කලම් 5ක දඩේ කොණ්ඩ වට්ටවාන්. ඒ වගේම 6 වෙනි පාඩමේ අන්තිමේ කියනවා අන්තිමටම තියෙනවා කොණ්ඩ වට්ටවාන් ටැම්ලිපි 5 වන කාශ්‍යප. එතන කියනවා ගස්කොලන් කළමනාකරණයේදී රාජ්‍ය නිලධාරීන් රජය විසින් පනවා ඇති නීති රීති අනුව ක්‍රියා කළ යුතුයි කියලා. මොකද්ද තියෙන්නේ? ගස්කොලන් කළමනාකරණයේදී රාජ්‍ය නිලධාරීන් රජය විසින් පනවා ඇති නීති රීති අනුව ක්‍රියා කළ යුතුයි. එහෙනම් කොණ්ඩ වට්ටවාන් සෙල්ලිපියට ගැලපෙන්නේ ගස්කොලන් කළමනාකරණය C. ගස්කොලන් කළමනාකරණය C. අනුරාධපුර පුවරු ලිපිය. අනුරාධපුර පුවරු ලිපිය. අනුරාධපුර පුවරු ලිපියේ තියෙන්නේ උස් ගොඩබිම් ඉඩම්වල කැලෑ නොකපිය යුතුයි. උස් ගොඩබිම් ඉඩම්වල කැලෑ නොකපිය යුතුයි. මොකද උස් ගොඩබිම් ඉඩම්වල කැලෑ කැපීම කළොත් පාංශු කාදනය, නායෑම, ජල උල්පස් ඉන්දියාම වෙන්න පුළුවන් නිසා පැරණි රජවරු පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් අනුරාධපුර පුවරු ලිපියේ දන්වලා තිබුණා උස් ගොඩබිම් ඉඩම්වල කැලෑ කපන්න එපා කියලා. එතකොට උස් ගොඩබිම් ඉඩම්වල කැලෑ නොකපිය යුතුයි කියලා තියෙන්නේ අනුරාධපුර පුවරු ලිපිය. එතකොට ගැලපෙන්නේ A. ඊළඟට බුද්ධන්නේ ගල නැත්නම් බුද්ධන්නේ හෙළ සෙල්ලිපිය. බුද්ධන්නේ හෙළ සෙල්ලිපිය තියෙන්නේ වල් වල දඬුපත් නොකපනු නිසා.
බුද්ධන්නේ හෙළ සෙල්ලිපියේ තියෙන්නේ වල්වල දඬුපත් නොකපනු නිසා. ඒ කියන්නේ කැලෑවල ගස් කොළන් නොකැපිය යුතුය. ඒ කියන්නේ B නේ. එතකොට අනුරාධපුර පූර්වලිපියේ තියෙන්නේ උස් ගොඩබිම් ඉඩම්වල කැලෑ කපන්න එපා කියලා. බුද්ධන්නේ හෙළ සෙල්ලිපියේ තියෙන්නේ කැලෑවල ගස් කොළන් නොකැපිය යුතුයි. සෙල්ලිපියේ තියෙන විදිහට නම් වල්වල දඬුපත් නොකපනු නිසා DC AB. එතකොට උත්තරේ වෙන්නේ 1 DC AB. හරිද ළමයි? දැන් මම මේ කියාගෙනකොට ඒකේ තියෙන උත්තරේ බලලා ලියා ගන්න එක නෙමෙයි වැඩේ වෙන්නේ. ඔයගොල්ලෝ මේක ලියලා තියෙන්න ඕන පෙළ මේ උත්තරේ. එහෙම නැත්නම් අඩුතරමේ මේ මොහොතේ මම මේක සාකච්ඡා කරද්දි පෙළ පොත අරගෙන එහෙම එකක් තියනවාද මේ සර් කියන එක හරිද නේ? ඒ බලන්න ඕනේ. එහෙම නැත්නම් මට ප්‍රතිචාර දක්වන්න ඕන සර් එහෙම එකක් නෑ මෙහෙමයි කතන්දරේ. හරිනේ? හරි. 18 පළමුවන බෝනක බාහු රජු වෙළෙඳ සම්බන්ධතා ගොඩනගා ගැනීමට තානාපතිවරු පිරිසක් යවූ රට. දැන් අපිට ওই තානාපතිවරු රට යැවීම සම්බන්ධයෙන් මතක් වෙන්නේ බාතිකාබේ රජුරුවනේ. අනුරාධපුර යුගයේ රුවන්වැලි සෑ භූමිය අභියස තියෙනවා කළු ගලින් කරපු ප්‍රතිමාවක්. අපි විශ්වාස කරනවා ඒක බාතිකාබේ රජුරුවන්ගේ කියලා. රුවන්වැලි සෑයට පළඳනාවක් සකස් කරලා පූජා කරන්න වීදුරු පබළු ගෙන ඒම සඳහා රෝමයට තානාපතිවරු යවලා තිබුණ බාතිකාබේ රජුරුව. මේ ඒක නෙමෙයි මේ අහන්නේ. පළවන බෝනක බාහු. දැන් දරුවන්ට මතක් වෙන පළවෙනි බෝනක බාහු මොන රාජධානියේද? අනුරාධපුර රාජධානියේ පළවෙනි පාලකයා පණ්ඩුකාභය. පොළොන්නරු රාජධානියේ පළවෙනි පාලකයා පළවෙනි විජයබාහු. දඹදෙනි රාජධානියේ පළවෙනි පාලකයා තුන්වෙනි විජයබාහු. යාපව්ව රාජධානියේ ආරම්භක පාලකයා පළවන බෝනක බාහු. පළවෙනි බෝනක බාහු. යාපව්වේ ආරම්භක පාලකයා. යාපව්වේ ආරම්භක පාලකයා පළවෙනි බෝනක බාහු. පළවෙනි බෝනක බාහු. ඊජිප්තුවට තානාපතිවරු යවනවා 1283 දී වෙළඳ සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා. හරිද? 10 පන්තියේ පෙළ පොතේ 7 වෙනි පාඩමේ යාපව් රාජධානී මාතෘකාව ඉතා පැහැදිලිව කියනවා 1783 අප්‍රේල් මාසෙදී ඊජිප්තුවේ කයිරෝ නුවරදී පළවෙනි බෝනක බාහු රජු විසින් යවන ලද තානාපතිවරු ඒ රටේදී පිළිගැනීමට ලක් වුණා කියලා. පිළිගත්තා කියලා. එමනම් පළවෙනි බෝනක බාහු රජතුමා වෙළඳ සම්බන්ධතා ගොඩනගා ගැනීමට තානාපතිවරු පිරිසක් ඇව්වේ ඊජිප්තුවට. ඊජිප්තුවට. 19 මාතෘ මූලික උරුම ක්‍රමයට අනුව මාතෘ මූලික උරුම ක්‍රමයට රාජ්‍යත්වය මාරු වූ රාජධානිය. ලංකාවේ රජකම උරුම වෙන ප්‍රධානම ක්‍රමය වශයෙන් පැවතියේ පියාගෙන් පුතාට රජකම හිමිවීම. පියාගෙන් පුතාට. උදාහරණ ගොඩක් තියෙනවානේ. නේ? දැන් ලම්බකරන පෙළපතේ ආරම්භක පාලකයා වසබ. එයාගෙන් පස්සේ රජකම ලැබුණේ එයාගේ පුතා වංකනාසික තිස්ස. වංකනාසික තිස්ස. නේ? දුටුගැමුණු මේ කාවන්තිස්ස රජතුමා. එයාගෙන් පස්සේ රජකම ලැබුණේ දුටුගැමුණුට. පියාගෙන් පුතාට. ලංකාවේ රාජ්‍යත්වයේ හිමිවීමේ තව ක්‍රමයක් තමයි වැඩිමහල් සහෝදරයාගෙන් බාල සහෝදරයාට. එහෙම නැත්නම් සහෝදරයාගෙන් සහෝදරයාට. සහෝදරයාගෙන් සහෝදරයාට. එතකොට දුටුගැමුණුගෙන් පස්සේ රජකම ලැබෙන්නේ සද්ධාතිස්සට. සහෝදරයාගෙන් සහෝදරයාට. දේවානම්පිය තිස්සගෙන් පස්සේ රජකම ලැබෙන්නේ උත්තිය සහෝදරයා. මෙන්න මේ කියන ප්‍රධාන ක්‍රමවේද වලින් බැහැර වෙලා අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය, යාපව්ව, කුරුණෑගල, ගම්පොළ සමයේදී රාජ්‍යත්වයේ ලැබෙන්නේ මාතෘ මූලික ක්‍රමයකට. රජකම හිමි වෙන්නේ පියාගේ පැත්තෙන් නෙමෙයි මවගේ පැත්තෙන්. ඒක මෙහෙම පැහැදිලි කළොත් මෙන්න ඉන්නවා රජතුමා.
රජතුමා අපි මෙයා රජු. මේ මම අඳින්නේ රජතුමාගේ සොහොයුරිය. රජතුමාගේ සොහොයුර රජතුමාගේ නංගි කියලා හිතන්නකෝ. මේ නංගි. රජුරුවන්ගේ නංගි හොඳයි. රජතුමාගේ සොහොයුරිය. මේ සොහොයුරිය විවාහ වෙලා ඉන්නවා මේ මෙයාගේ ස්වාමි පුරුෂය. ඒතර මේ දෙන්නට දාව ලැබෙනවා පුතෙක්. මේ දෙන්නගේ පුතා හොඳයි. මේ. ඒතර මේ ගම්පොළ යුගයේ තිබුණු විශේෂත්වය තමයි රජතුමා මිය ගියාට පස්සේ රජකම ලැබුණේ පුතාට නෙමෙයි. රජතුමාගේ සහෝදරයට නෙමෙයි. ගම්පොළ යුගයේ රජතුමා මිය ගියාට පස්සේ රජකම ලැබුණේ රජුගේ සොහොයුරියගේ පුතාට. මෙයාට රජකම ලැබුණේ. ඒතර ඥාති සම්බන්ධය බැලුවාම මෙයා මෙයාට කියන්නේ බෑන කියලා, මෙයා මෙයාට කියන්නේ මාමා කියලා. එහෙනම් ගම්පොළ යුගයේ රජකම හිමි වුණේ මාමාගෙන් බෑනාට. ඒතර මාමගෙන් බෑනට රජකම හුරුම වුණා. ඒතර මෙයාට රජකම ලැබුණේ මෙයාගේ තාත්තා නිසා නෙමෙයි, මෙයාගේ මව නිසා. මොකද මවගේ පැත්තෙන් ඥාති සම්බන්ධ ගොඩනගන්නේ. ඒ නිසා ගම්පොළ යුගයේ විශේෂත්වයක් තමයි දරුවනේ මාතෘ මූලික උරුම ක්‍රමයට රාජ්‍යත්වයේ මාරු වීම. පැහැදිලිනේ? මාතෘ මූලික උරුම ක්‍රමයට රාජ්‍යත්වයේ මාරු වෙන්නේ ගම්පොළ යුගයේ. ඔයගොල්ලෝ පෙළ පොතේ ගිහලා පාඩමට ගිහලා අදාළ පිටුව බැලුවොත් ඒ පිටුවේ දකුණු පැත්තේ පළවෙනි ඡේදයේ මම මේ කියන කාරණේ තියෙන්නේ. දෙපැත්තට තියෙන වම් පැත්ත දකුණු පැත්ත පෙළ පොත බෙදලා තියෙන 10 පන්තියේ. හරි. 20 වෙනි ප්‍රශ්නේ. දඹදෙණි රාජධානිය නිර්මාණය කරන ලද පාලකයා වූයේ. නේ? දැන් මම කලිනුත් කිව්වා අනුරාධපුරයේ පළවෙනි එක්කෙනා පණ්ඩුකාභය, පොළොන්නරුවේ පළවෙනි එක්කෙනා පළවෙනි විජයබාහු. දඹදෙණි රාජධානියේ පළවෙනි පාලකයා තුන්වන විජයබාහු. ඒතර දඹදෙණිය කියන රාජධානිය නිර්මාණය කරන්නේ මෙන්න මේ තුන්වන විජයබාහු. ඒකට දඹදෙණි රාජධානිය නිර්මාණය කරන්නේ දෙක පරාක්‍රම බාහු නෙමෙයි, දෙක බුවණක බාහු නෙමෙයි, හත බුවණක බාහු නෙමෙයි, තුන්වන විජයබාහු. උත්තරේ 2. තුන්වන විජයබාහු උත්තරේ 2. අපිට එතන 21 වෙනි ප්‍රශ්නට යන්නේ. 21 ප්‍රශ්නාංක 21. ප්‍රශ්නාංක 21 බලන්න. එතන තියෙනවා පහත එක තීරුව දෙක තීරුව සමග ගැලපූ විට පහත එක තීරුව දෙක තීරුව සමග ගැලපූ විට නිවැරදි පිළිතුර තමයි අපිට තෝරන්න තියෙන්නේ. ඒතර මුලින්ම ඉන්නේ සපුමල් කුමාරයා. දැන් දරුවන්ට මතක් කරන සපුමල් කියන්නේ කවුද? මොන රාජධානිය? මොකද්ද සිද්ධිය කියලා ඊටාම ඉක්මනින් මතකයට එන්නට ඕන. අපෝ දයා කුස්සියේ ගම්මිරිස්කෝ කෝට්ටේ රාජධානිය. කෝට්ටේ රාජධානිය ආරම්භ වෙන්නේ 1415 ක්‍රිස්තු වර්ෂ. කෝට්ටේ ආරම්භක පාලකයා 6 වන පරාක්‍රමබාහු. 6 වෙනි පරාක්‍රමබාහු කෝට්ටේ රජ වෙනකොට අපේ රට එක්සත් රටක් නෙමෙයි. 6 වෙනි පරාක්‍රමබාහු 1415 කෝට්ටේ අගනුවර කරගෙන මේ රටේ රජ වෙනකොට ලංකාව එක්සත් රටක් නෙමෙයි. යාපනයේ ප්‍රදේශයේ වෙනම රාජ්‍යයක්. මේ රාජ්‍ය පාලනය කළේ ආර්ය චක්‍රවර්ති පරපුරේ පාලකයන්. මේක වෙනම රටක්. ලංකාවේ නැගෙනහිර උතුරු මැද සහ වයඹ, ඔන්න වයඹ පැත්තේ උතුරු මැද නැගෙනහිර මේ වගේ තැන් තැන්වල කුඩා කුඩා පාලන ඒකක තිබුණා. වෙන වෙනම කුඩා කුඩා රාජ්‍ය. අපි මේවට කිව්වා වන්නි ප්‍රදේශ. ඊළඟට කෝට්ටේ රාජ්‍යයට අයිති වෙලා තිබුණු උඩරට. මේ උඩරට කෝට්ටේ රාජ්‍යයට අයිති උඩරට. කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු රජු යටතේ උඩරට පාලනය කළේ සාමන්තවරයෙක්. එයාගේ නම ජෝතිය.
පැහැදිලි? දැන් රට එක්සත් නැහැ. ඒතර 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා කර වැදගත්ම දේශපාලන සේවාව තමයි මේ විමධ්‍යගතව තිබුණු පාලන බලය මධ්‍යගත කරලා අපේ රට එක්සත් කිරීම. රට එක්සත් කළා 6 වෙනි පරාක්‍රමබාහු. 6 වෙනි පරාක්‍රමබාහු රට එක්සත් කරද්දී මුලින්ම කළේ යාපනයේ රාජධානිය කෝට්ටේ රාජ්‍යයට ඈඳා ගැනීම. 6 වෙනි පරාක්‍රමබාහු යාපනයේ රාජධානිය කෝට්ටේ රාජධානියට ඈඳ ගැනීම සඳහා සිදු කළ සටනේදී ඒ සටන මෙහෙවන්නේ කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු වෙනුවෙන් එයාගේ පුතා සපුමල් කුමාරයා. පැහැදිලි? එතකොට සපුමල් කුමාරයා කෝට්ටේ රාජධානි සමයේ 6 වන පරාක්‍රමබාහු යටතේ කෝට්ටේ හමුදාවට නායකත්වය දෙමින් යාපනයට ගිහිල්ලා ආර්ය චක්‍රවර්තීන් එක්ක යුද්ධ කරලා ආර්ය චක්‍රවර්තීන් පරාජය කරලා යාපනය කියන රාජධානිය කෝට්ටේ රාජධානියට අයත් ප්‍රදේශයක් බවට පත් කරලා ආර්ය චක්‍රවර්තීන් මේ රටින් එළවලා දැම්මා. එමනම් සපුමල් කුමාරයා ගැලපෙන්නේ මොකටද? ආර්ය චක්‍රවර්තීන්ගෙන් යාපනය නිදහස් කර ගැනීම සී. ඊළඟට අම්බුලුගල කුමරු මේ 6 වෙනි පරාක්‍රමබාහුට තව පුතෙක් හිටියා. එයා තමයි අම්බුලුගල කුමාරයා. අම්බුලුගල කුමාරයා යවලා 6 වෙනි පරාක්‍රමබාහු අම්බුලුගල කුමාරයා යවලා උඩරට 6 වෙනි පරාක්‍රමබාහුට විරුද්ධව කැරැල්ලක් දියත් කරපු කෝට්ටේ රාජ්‍යයටමයි අයිති උඩරට. කෝට්ටේ රාජ්‍යයට අයිති උඩරට ප්‍රදේශය තුල රජතුමාට විරුද්ධව කැරලි ගහන ජෝතිය කියන සිටුවරයා පරාජයට පත් කරන්නේ අම්බුලුගල කුමාරයා 1462. හරිනේ? එතකොට අම්බුලුගල කුමරු ගැලපෙන්නේ උඩරට ජෝතිය සිටු පැරදවීම D. උඩරට ජෝතිය සිටු පැරදවීම D. විජය කුලංකේ විජය කුලංකේ කියලා කියන්නේ යාපනය රාජධානියේ ආරම්භක පාලකයා. යාපනය කියන්නේ වෙනම රාජධානියක් අතීතේ. මේ යාපනය කියන රාජධානිය නිර්මාණය වුණාට පස්සේ ඒක මුලින්ම පාලනය කළේ විජය කුලංකේ. මතක තියෙන්න ඕන යාපනයේ රාජධානිය පාලනය කළ රජ පරපුර ආර්ය චක්‍රවර්තී පරපුර. ආර්ය චක්‍රවර්තී පරපුරේ පාලකයෝ 12 දෙනෙක් හිටියා. යාපන් රාජධානී ආරම්භක පාලකයා විජය කුලංකේ. පෘතුගීසීනකොට යාපනය පාලනය කළේ පරරාජසේකරම් නේ. ඒ වගේම පෙළ පොතේ දීලා තියෙනවා මාර්තාණ්ඩ, වරෝදය, ජයවීර ආදී වශයෙන් යාපනය පාලනය කර පාලකයන් කීප දෙනෙක් පිළිබඳ ඒව මතක තියෙන්නට ඕන. එතකොට විජය කුලංකේට ගැලපෙන්නේ යාපන රාජධානියේ පාලකයා. එතකොට ඒ යාපන රාජධානිය ඇත්තට මෙයා ආරම්භක පාලකයා. ඊට පස්සේ කැකුලන්දල සිරිවර්ධන. ඒක පැහැදිලි කරන්න ඕන කැකුලන්දල සිරිවර්ධන කියන කතන්දරය. මෙතනින් මම පැහැදිලි කරන්නම්. දැන් කෝට්ටේ රාජධානිය පාලකයා 6 වන පරාක්‍රමබාහු. එමනේ. ඒතර පුතාලා දෙන්නයි. එක්කෙනෙක් සපුමල්. සපුමල් මේ වෙනකොට ඉන්නේ යාපනයේ ප්‍රාදේශීය පාලකයා විදියට. අනිත් එක්කෙනා අම්බුලුගල කුමාරයා. අම්බුලුගල කුමාරයා ජෝතිය සිටුවරයා පරාජයට පත් කරලා සත්කෝරලේ පාරව ඉන්න කටයුතු කරන පුජ්‍යල වශයෙන් ඉන්න ප්‍රාදේශීය පාලකයෙක් බවට පත් වෙලා ඉන්නවා. මේ 6 වෙනි පරාක්‍රමබාහුට දුවෙක් හිටියා. මෙයාට දියණියක් හිටියා. උල කුඩය දේවිය. උල කුඩය දේවියට පුතෙක් හිටියා. ජය බාහු. 1467 දී 6 වෙනි පරාක්‍රමබාහු මිය යනවා. 6 වෙනි පරාක්‍රමබාහු මිය ගියාට පස්සේ මේ කෝට්ටේ රාජ්‍යයේ රජකම ලැබුණේ ජයබාහුට. මෙයාට තමයි රජකම ලැබෙන්නේ. තාත්තගෙන් පුතාටත් නෙමෙයි, සහෝදරයාගෙන් සහෝදරයට නෙමෙයි, මාමගෙන් බෑනටත් නෙමෙයි.
රජකම ගියේ රජතුමාගේ දූගේ පුතා මුණුපුරාට. ඒතර කෝට්ටේ 6 වෙනි පරාක්‍රමබාහු මිය ගියාට පස්සේ ජයබාහුට රජකම ලැබුණු බව ආරංචි වෙනවා යාපනයේ ඉඳපු සපුමල්ට. සපුමල් කුමාරයා 1469 දී යාපනයේ ඉඳලා කෝට්ටෙට ඇවිල්ලා ජයබාහු ජීවිතක්ෂයට පත් කරලා ජයබාහු මරලා 1469 යාපනයේ ඉඳලා ඇවිල්ලා ජයබාහු මරලා කෝට්ටේ රජ වෙනවා සපුමල්. සපුමල් කෝට්ටේ රජ වෙන්නේ 6 වන බුවනෙක බාහු කියලා. ඒතර 6 වෙනි බුවනෙක බාහු කෝට්ටේ රජ වුණාම මේ සිද්ධිය කෝට්ටේ ජනනායකයෝ කෝට්ටේ එවක ජන ප්‍රධානීන් හිටි ගමන් යාපනයේ ඉඳලා කුමාරයෙක් ඇවිල්ලා කෝට්ටේ පාලකයා මරලා රාජ්‍ය උදුරගත්තා. උදුරගෙන එයා සිංහාසනේ වාඩි වෙනවා 6 වෙනි බුවනෙක බාහු කියලා. මේ සිද්ධිය කෝට්ටේ ජනනායකයෝ දකින්නේ ආක්‍රමණයක් විදියට. උතුරෙන් එල්ල වෙච්ච ආක්‍රමණයක් ලෙසයි මේක දකින්නේ. ඒ නිසා කැකුලන්දල සිරිවර්ධන ප්‍රතිරාජයා ප්‍රමුඛ කෝට්ටේ ජන ප්‍රධානීන් 6 වන බුවනෙක බාහුට විරුද්ධව කෝට්ටේ 6 වෙනි බුවනෙක බාහුට විරුද්ධව කැරැල්ලක් දියත් කළා. මතක ඇති ඔයගලන්ට ඒ කැරැල්ල අපි හැඳින්නුවේ පස් යොදුන් රට සිංහල පෙරළිය. පස් යොදුන් රට සිංහල පෙරළිය. පස් යොදුන් රට ඒ කියන්නේ කළුතර. පස් යොදුන් රට සිංහල පෙරළිය හෙවත් සිංහල සංඝය නමින් කැරැල්ලක් ගහනවා සපුමල් කුමාරයාට විරුද්ධව. අන්න ඒ වෙලාවේදී සපුමල් කුමාරයාට විරුද්ධව මෙන්න මේ සිංහල සංඝය හෙවත් පස්දුන් රට සිංහල පෙරළිය කියන කැරැල්ලට නායකත්වය දෙන්නේ කැකුලන්දල සිරිවර්ධන කියන ප්‍රතිරාජයා. පැහැදිලි? එහෙනම් බලන්න කැකුලන්දල සිරිවර්ධන ගැලපෙන්නේ මොකටද? සිංහල සංඝය නම් කැරැල්ල ඇති කිරීම. ඒතර උත්තරේ එන්නන B අකුර. නේ? එතකොට C D A B තමයි උත්තරේ. C D A B. C D A B කියන්නේ පළවෙනි උත්තරේ. හරි. 22 වෙනි ප්‍රශ්නේ ලේසියි. සාකච්ඡා කර ඉන්න දෙයක් නැහැ. දේශ ගවේෂණය සඳහා මුලින්ම යොමු වූ රට 1453 කොන්ස්ටන්ටිනෝපල් නගරයේ ඔටෝමන් තුර්කීන් ආක්‍රමණය කරලා යුරෝපය සහ ආසියාව අතර තිබුණු සාම්ප්‍රදායික වෙළඳ මාර්ග අවහිර කිරීමෙන් පස්සේ යුරෝපීයන් කල්පනා කරා අලුත් මාර්ග ඔස්සේ ආසියාවට එන්න. එතකොට නව මුහුදු මාර්ග ඔස්සේ ආසියාවට පැමිණීම සඳහා දරන ලද උත්සාහය තමයි අපි කියන්නේ දේශ ගවේෂණය කියලා. ඒ දේශ ගවේෂණය සඳහා මුලින්ම යොමු වුණේ අයිබීරියන් අර්ධද්වීපේ පිහිටි රටවල් දෙකක්. දේශ ගවේෂණය සඳහා මුලින්ම එන්නේ යුරෝපයේ අයිබීරියන් අර්ධද්වීපයට අයිති ප්‍රධාන රටවල් දෙකක් පෘතුගාලය සහ ස්පාඤ්ඤය. ඒ අනුව දේශ ගවේෂණය සඳහා මුලින්ම එන්නේ පෘතුගාලය. උත්තරේ වෙන්නේ පෘතුගාලය. ඊට පස්සේ 23 ජෝන් වයික්ලීන් නෙමෙයි ජෝන් වයික්ලිෆ් එක පුණ්ඩුදේ පාඩමෙන් ඉරාස්මස් මාටින් ලූතර් යන පුජ්‍යලයන් සම්බන්ධයෙන් වඩා නිවැරදි වගන්තිය. මේ ඉරාස්මස් ජෝන් වයික්ලිෆ් ජෝන් හස් මාටින් ලූතර් කියලා කියන්නේ කතෝලික පල්ලියේ වැරදි විවේචනය කළ අය. පුනරුද්ධ සමයේ විවේචනාත්මක චින්තනයේ වර්ධනය කතෝලික පල්ලිය විවේචනය කළේ මෙන්න මේ පිරිස් ජෝන් වයික්ලිෆ් ඉරාස්මස් මාටින් ලූතර්. ගැලපෙන උත්තරේ තමයි කතෝලික පල්ලියේ වැරදි විවේචනය කිරීම. හරිද? 24 වෙනි ප්‍රශ්නේ අහන්නේ පහත දැක්වෙන සිද්ධීන් අනුපිළිවෙලින් පෙළ ගැස්සූ විට කියන ප්‍රශ්නය. ඒතර අපි මේකේ සිදුවීම් කිහිපයකවත් සිද්ධී වෙච්ච කාලවකවානු දැනගෙන ඉන්නට ඕන.
දැන් දෙවන රාජසිංහ රජු හා ලන්දේසීන් සමග ගිවිසුමක් ඇති කිරීම. අපි ලන්දේසින් එක්කල ළමයි ගිවිසුම් දෙකක් ඇති කර ගන්නවා. එකක් දෙවැනි රාජසිංහ සහ ලන්දේසීන් අතර ඇතිවන ගිවිසුම, අනික තමයි කීර්තිශ්‍රී රාජසිංහ සහ ලන්දේසීන් අතර ඇතිවන ගිවිසුම. එතකොට දෙවැනි රාජසිංහ රජු සහ ලන්දේසීන් අතර ගිවිසුම ඇති වෙන්නේ 1638. ඒක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. හරිනේ. ඒතර විජයබාහු රජුට විරුද්ධව විජයබා කොල්ලය. ওই කෝට්ටේ රජ වෙනවනේ 6 වෙනි විජයබාහු කියලා එක්කනේ. කෝට්ටේ 6 වෙනි විජයබාහු රජතුමාට විරුද්ධව එයාගේ පුතාලා 3 දෙනා බුවනක බාහු, රයිගම් බණ්ඩාර, මායාදුන්නේ යන අය පිය රජතුමාට විරුද්ධව කැරැල්ලක් දියත් කරලා සලමාන් නැමැත්තෙකු යටතේ පිය රජු ඝාතනය කිරීමේ සිද්ධිය තමයි විජයබා කොල්ලය. විජයබා කොල්ල ඇති වෙන්නේ 1521. ඊළඟට තියෙනවා පළවන රාජසිංහ රජු උඩරට රාජ්‍ය ආක්‍රමණය කිරීම. වීරසුන්දර බණ්ඩාර කියන උඩරට ප්‍රභූවරයාගේ සහයෝගය ඇතිව සීතාවක පළවෙනි රාජසිංහ උඩරට රාජ්‍ය ආක්‍රමණය කළා 1580 දී. එවකදී උඩරට පාලනය කළේ කරල්ලියද්දි බණ්ඩාර. එයාගේ බෑන යමසිංහ බණ්ඩාර. එයාගේ දුව කුසුමාසන දේවිය. පළවෙනි රාජසිංහ 1580 උඩරට ආක්‍රමණය කරනකොට උඩරට පාලකය වෙච්ච කරල්ලියද්දි බණ්ඩාරත් යමසිංහ බණ්ඩාර කියන බෑනත් කුසුමාසන දේවියත් එම ආක්‍රමණයට මුහුණ දීමට නොහැකිව මන්නාරමට පැනලා ගිහිල්ලා පෘතුගීසීන්ගේ රැකවරණය ලබා ගත්තයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එමනම් 1580 තමයි පළවෙනි රාජසිංහ උඩරට ආක්‍රමණය කරන්නේ. ඊළඟට දෙවන විමලධර්ම සූරිය දළදා මාලිගාව ප්‍රතිසංස්කරණය කරා කියලා කියනවා. දැන් 1638 ලන්දේසින් එක්කලා ගිවිසුම ගහන්නේ දෙවන රාජසිංහනේ. දෙවන රාජසිංහගේ පුතා තමයි දෙවන විමලධර්ම සූරිය. එතකොට මේ සිද්ධියටත් වඩා මේ සිද්ධිය පස්සේ වෙන්නේ. එහෙනම් මේ ඓතිහාසික සිද්ධිය පිළිවෙලින් පෙළ ගැසුවොත් මුලින්ම වෙච්ච සිද්ධිය මේක B 1521 විජයබා කොල්ලේ. ඊට පස්සේ වෙච්ච සිද්ධිය තමයි C 1580 පළවෙනි රාජසිංහ උඩරට ආක්‍රමණය කිරීම. ඊළඟට වෙච්ච සිද්ධිය තමයි 1638 දෙවැනි රාජසිංහ ලන්දේසින ගිවිසුමක් අත්සන් කිරීම A. ඒකෙනුත් පස්සේ තමයි එයාගේ පුතා දෙවන විමලධර්ම සූරිය දළදා මාලිගා ප්‍රතිසංස්කරණය කරන්නේ. ඒක D. එතකොට BC AD BCAD කියන්නේ දෙවෙනි උත්තරේ. පුනරුද සමයේ රචනා වූ ඩිවිනා කොමීඩියා නම් ග්‍රන්ථය රචනා වී ඇත්තේ. ඩිවිනා කොමීඩියා පුනරුද සමයේ ඩිවිනා කොමීඩියා කියන ග්‍රන්ථය රචනා කරන්නේ අලිගියර් ඩාන්ටේ. එතන ග්‍රන්ථ දෙකක් තියෙන පෙළපොත බැලුවම මට පේන්නේ නැති. ඩිවිනා කොමීඩියා කියන ග්‍රන්ථයයි ලෝරාට සැහැලි කවි කියන ග්‍රන්ථය. ලෝරාට සැහැලි කවි කියන ග්‍රන්ථය රචනා කරන්නේ පෙට්‍රාක්. එතන ඒ ග්‍රන්ථ දෙකයි තියෙන්නේ. ලෝරාට සැහැලි කවි පෙට්‍රාක්. එතකොට ඩිවිනා කොමීඩියා කියන රචනා කරන්නේ අලිගියර් ඩාන්ටේ. ඊට පස්සේ ළමයා සටන් ටිකෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. දැන් පෘතුගීසීන් විසින් එල්ල කරන ලද සටන් පිළිබඳව අපේ දරුවෝ පැහැදිලිව දන්නවා. ඒතර මුදිතා ධම්මි බලන්න රඹුටන් ගන්න නේ. මුල්ලේරියා සටන, දන්තුරේ සටන, බලන සටන, රන්දෙනිගල සටන, ගන්නෝරුවේ සටන. මේක 1562 1594 1602 1630 1638 මේ සටන් වලට නායකත්වය දෙන්නේ මුල්ලේරියා සටනට නායකත්වය දුන්නේ ටිකිරි කුමාරය නැත්නම් පළවෙනි රාජසිංහ එකරා.
දන්තුරේ සටනට නායකත්වය දෙන්නේ උඩරට පළවෙනි විමලධර්ම සූරිය 1 වී බලන සටනට නායකත්වය දෙන්නේ උඩරට පාලකයා පළවන විමලධර්ම සූරිය 1 වී රන්දෙනිවල සටනට නායකත්වය දෙන්නේ මහාස්ථාන කුමාරයා එම නැත්නම් දෙවැනි රාජසිංහ දෙකරා ගන්නෝරුවේ සටන නායකත්වය දෙන්නේ දෙවැනි රාජසිංහ දෙකරා. හැබැයි මෙතන මෙයා රජ වෙන්න කලින් එතකොට මහාස්ථාන කුමාරයා මෙතන රජ වෙන්න කලින් ටිකිරි කුමාරයා. හරිද? එකරා එක වීවී දෙකරාරා මේ සටන් පහේ අපේ රජවරු. එතන පෘතුගීසි නායකයෝ තමයි ආ පේ දොරේ කොක්ක දිරලා අපේ දොරේ කොක්ක දිරලා නේ සමහර දොරවල් තියෙන කොක්ක දිරනේවා අපේ දොරේ කොක්ක දිරලා අයන්න අපොන්සු පෙරයිරාද ලසර්දා පයන්න පේරෝ ලෝපේස් ද සූසා දොරේ දොයන්න දොන් ජෙරනිමෝ දසවේදු කොක්ක කොයන්න කොන්ස්ටන්ටිනූදසා දිරලා දියන්න දියෝගෝද මේලෝ කස්ත්‍රෝ හරිනේ අපොන්සු පෙරේරාද ලසර්දා පේරෝලෝපේද්ද සූසා දොන් ජෙරනිමෝ දසවේදු කොන්ස්ටන්ටිනූදසා දියෝගෝද මේලෝ කස්ත්‍රෝ ඔන්න පෘතුගීසි නායකයෝ මෙන්න සටන් පහ මෙන්න වර්ෂ පහ මෙන්න ඒ සටන් වලට නායකත්වය දීපු අපේ රටේ රජවරු. මෙයා විතරක් සීතාවක අනිත් ඔක්කොම කට්ටිය උඩරට. දැන් බලමු. පළවන විමලධර්ම සූරිය රජු හා පෘතුගීසීන් සමග කළ සටන දැක්වෙන පිළිතුර. මෙන්න පළවෙනි විමලධර්ම සූරිය. නේ? සටන දන්තුරේ බලන්න මේක තියෙනවද කියලා? පළවෙනි විමලධර්ම සූරියේ සටන දන්තුරේ සටනේදී පෘතුගීසි නායකයා පේරෝ ලෝපේස් ද සූසා එයා ඉන්නවා අයි එකේ. එහෙනම් උත්තරේ වෙන්නේ AHI. ඒතර උත්තරේ මං ගලපු විදිහ වැරදි ළමයි. විමලධර්ම සූරිය අවශ්‍ය වෙන්නේ රජු හා පෘතුගීසම සටන දන්තුරේ සටන කියන්නේ පෙන්වන්නේ H අකුරෙන් පෘතුගීසි නායකයා I. එතකොට ගැලපෙන උත්තර තමයි H සහ I. උත්තරේ 1. දෙවෙනි එක ගන්නෝරුව සටන මෙහෙය වූ උඩරට රජු. මෙන්න ගන්නෝරුව සටන මෙන්න රජුරුව දෙකරා දෙවැනි රාජසිංහ නිරූපණය වෙන්නේ D අක්ෂරයෙන් D. දෙවැනි රාජසිංහ D. පෘතුගීසි හමුදා ප්‍රධානියා මෙන්න පෘතුගීසි හමුදා ප්‍රධානියා දියෝගෝද මේලෝ පෙන්වන්නේ K අක්ෂරයෙන්. එතකොට DK කියන්නේ 2. DK කියන්නේ දෙවෙනි උත්තරේ. 28 සෙනරත් රජු සමයේ සිදු වූ උඩරට ආක්‍රමණයට මුල් වූ ස්ථානය හා සටන මෙහෙය වූ පෘතුගීසි නායකයා. දැන් මහාස්ථාන කුමාරයා සටන මෙහෙයවනකොට රටේ රාජ්‍ය ናයකයා උනේ සෙනරත්. මේ සෙනරත්ගේ පුතානේ. ඒතර සෙනරත් රජු සමයේ සටන ඇති වෙන්නේ රන්දෙනිවල. එතකොට රන්දෙනිවල සටන ඇති වෙනකොට ඒ සටනේ පෘතුගීසි නායකයා කොන්ස්ටන්ටිනෝ ද J EJ තමයි උත්තරේ. එතකොට EJ කියන්නේ තුන්වෙනි උත්තරේ. 29 .
29 පෘතුගීසීන්ට විරුද්ධව සටන් කිරීමට මායා දුන්නේ රජු සහාය ලබාගත් ඉන්දියාවේ කැලිකට් මාලකයා. මේක 10 පන්ති 10 වෙනි පාඩමේ තියෙන්නේ. ලංකාවට පෘතුගීසීන් පැමිණියාට පස්සේ පෘතුගීසීන්ගේ පැමිණීමට විරුද්ධ වුණා මේ රටේ ඉඳපු මුස්ලිම්වරු. ලංකාවේ ඉඳපු මුස්ලිම්වරුන්ගේ සහයෝගය ලැබෙන්නේ සීතාවක මායා දුන්නේ රජුට. එතකොට ලංකාවේ ඉඳපු මුස්ලිම්වරු ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම පරිදි ඉන්දියාවේ පෘතුගීසි විරෝධී පාලකයෙක් වෙච්ච කැලිකට්ටි සැමෝරින් සීතාවක මායා දුන්නේ රජුට නාවික ආධාර සපයනවා පෘතුගීසීන් සමග සටන් කිරීම සඳහා. පැහැදිලි? ලංකාවේ ඉඳපු මුස්ලිම්වරුන්ගේ ඉල්ලීම මත ඉන්දියාවේ කැලිකට්ටි පාලකයා සැමෝරින් සීතාවක මායා දුන්නේ රජුට නාවික ආධාර සපයනවා පෘතුගීසීන්ට එරෙහිව සටන් කිරීම සඳහා. එබනම් පෘතුගීසීන්ට විරුද්ධව සටන් කිරීමට මායා දුන්නේ රජු සහාය ලබාගත් ඉන්දියාවේ කැලිකට්ටි පාලකයා තමයි සැමෝරින්. ඒතර සංකිලි කියන්නේ යාපනයේ පාලකයෙක්, විජය කුලංකය කියන්නේ යාපනයේ ආරම්භක පාලකයා, ඔලිවේරා කියන්නේ 1619 යාපනයේ රාජධානිය ආක්‍රමණය කරපු පෘතුගීසි සෙන්පතියා. යාපනයේ ආක්‍රමණය කළ පෘතුගීසි සෙනවිය තමයි ඔලිවේරා කියලා කියන්නේ. ඒවා තියෙන්නේ ඔක්කොම 10 පන්තියේ පාඩමේ 10 වෙනි පාඩමේ ශ්‍රී ලංකාව හා බටහිර ජාති. 30 වෙනි ප්‍රශ්න තමයි ආවා. ඒක ලේසි. ජොන් ස්ටීවන්සන් ගැලපෙන්නේ දුම්රිය එන්ජිම. ස්ටීවන්සන්ට ගැලපෙන්නේ දුම්රිය එන්ජිම B. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බේල් දුරකථනය D. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බේල් දුරකථනය D. සැමුවෙල් මෝස් විදුලි පණිවිඩ ක්‍රමය E. සැමුවෙල් මෝස් විදුලි පණිවිඩ ක්‍රමය E. ඩෙම්ල මෝටර රථය A. BDEA කියන්නේ තුන්වෙනි උත්තරේ. ලේසි ප්‍රශ්න. 1848 දෙවන නිදහස් සටන සිදුවන විට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූයේ. දැන් මෙතන ෆෙඩරික් නෝත් කියන්නේ ලංකාවේ පළවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා. ෆෙඩරික් නෝත් ලංකාවේ පළවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා. රොබර්ට් බවුන්ඩ්රික් 1815 ලංකාවේ උඩරට රාජධානී ආක්‍රමණය කරපු ඉංග්‍රීසි ආණ්ඩුකාරයා ලංකාවේ තුන්වෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා. රොබර්ට් බවුන්ඩ්රික් ආණ්ඩුකාරවරයා සමයේ තමයි 1818 කැරැල්ල ඇති වෙන්නේ. ඒ කියන්නේ ප්‍රථම නිදහස් සටන 1818 ප්‍රථම නිදහස් සටන ඇති වෙනකොට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණේ රොබර්ට් බවුන්ඩ්රික්. තෝමස් මෙඩ්ලන් කියන්නේ ලංකාවේ දෙවැනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා. ඔහු තමයි උඩරට රාජ්‍ය පිළිබඳ තොරතුරු සොයා බලන්න සිවිල් නිලධාරියෙක් වෙච්ච ජෝන් ඩොයිලි පත් කිරීමේ කටයුත්ත කළේ. උපක්‍රමශීලීව ක්‍රියා කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක්. ඊළඟට ටොරින්ටන් ආණ්ඩුකාරවරයා තමයි 1848 දෙවන නිදහස් සටන ඇති වෙනකොට මේ රටේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණේ ටොරින්ටන්. මතකනේ ටොරින්ටන් සාමිවරයා විසින් පනවන ලද නවබදු තමයි 1848 දෙවැනි නිදහස් අරගලය ඇතිවීමට බලපාන ආසන්නතම සිද්ධිය වෙන්නේ. එතකොට 848 කැරැල්ල ඇති වෙනකොට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ටොරින්ටන් සාමි. ඊට පස්සේ ලංකාවේ බෞද්ධ පුනරුදයට මඟ පෙන්වමින් පළමුවෙන්ම පිහිටවූ මුද්‍රණාලය. ඔයගොල්ලෝ මතකයි පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමියන් අපේ රටේ දානපතීන්ගේ මුදල් එකතු කරලා ඒක ප්‍රමාණවත් නොවුනහම සියම් රාජ්‍යයට වැඩම කරලා සියම් රජුගේ උදව් ඇතිව ලංකාවේ පළවෙනි බෞද්ධ මුද්‍රණාලය ආරම්භ කළා ගාල්ලේ කතලුව. ඒ තමයි ලංකෝපකාර මුද්‍රණාලය. ලංකාවේ පළවෙනි බෞද්ධ මුද්‍රණාලය ලංකෝපකාර මුද්‍රණාලය ගාල්ලේ කතලුවේ තමයි තියෙන්නේ. පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමියන්
වටේ වැඩලා එකතු කරලා හදපු මුද්‍රණාලය. ඊට පස්සේ සාමය ඉඩම් ආහාර කියලා කියන්නේ රුසියානු විප්ලවයේ තේමා පාඨය. ටෙනිස් පිටියේ දිවුරුම අදාළ වෙන්නේ ප්‍රංශ විප්ලවය 1789. බොස්ටන් තේසාදය අයිති වෙන්නේ ඇමරිකන් නිදහස් සටන. සරේවෝ සිදුවීම කියන්නේ පළමු ලෝක සංග්‍රාමයේ ආරම්භක සිද්ධිය. පළමු ලෝක සංග්‍රාමයේ ආරම්භක සිද්ධිය සරේවෝ සිද්ධිය. ෆිලඩෙල්ෆියා සම්මේලනය කියන්නේ ඇමරිකානු නිදහස් සටනේ ප්‍රථම මහද්වීපික සම්මේලනය. ඇමරිකන් නිදහස් සටනේ ප්‍රථම මහද්වීපික සම්මේලනය තමයි ෆිලඩෙල්ෆියා සම්මේලනය. බැස්ටීලට පහර දීම තමයි ප්‍රංශ විප්ලවයේ සංකේතය. 1789 ප්‍රංශ විප්ලවය බැස්ටීලට පහර දීම. එතකොට ඒක දන්න මේ උත්තර ලියන්න පුළුවන්. ප්‍රංශ විප්ලවය සම්බන්ධයෙන් B ටෙනිස් පිටියේ දිවුරුමයි F බැස්ටීලට පහර දීමයි. එතකොට උත්තරය වෙනවා B හා F සත්‍ය වේ. ප්‍රංශ විප්ලවය සම්බන්ධයෙන් B හා F සත්‍ය වේ. උත්තරේ දෙක. 34 රුසියානු විප්ලවය සම්බන්ධයෙන් ඒ විතරයි සත්‍ය වෙන්නේ. ඒ සත්‍ය වේ. ඇමරිකන් නිදහස් සටන සම්බන්ධයෙන් C හා E සත්‍ය වේ. C හා E සත්‍ය වේ. උත්තරේ 3. ඇමරිකන් නිදහස් සටන සම්බන්ධයෙන් C හා E සත්‍ය වේ. මෙරට බිහි පැරණිතම දේශපාලන පක්ෂය මෙතන තියෙන ඒවායින් ලංකා සම සමාජ පක්ෂ 1935. ලංකා සම සමාජ පක්ෂ 1935 ආචාර්ය එන්.එම්. පෙරේරා. එක්සත් ජාතික පක්ෂ 1946 ඩී.එස්. සේනානායක. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ 1943 එස්.ඒ. වික්‍රමසිංහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1951 එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක. එතකොට ඒ තියෙන උත්තර අඩුව 1935 ලංකා සම සමාජ, 1946 එක්සත් ජාතික පක්ෂය, 1943 ශ්‍රී ලංකා කොමියුනිස්ට්, 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එතකොට මෙතන තියෙන ඒවායි පැරණිම දේශපාලන පක්ෂය වෙන්නේ ලංකා සම සමාජ පක්ෂය. නිර්මාතෘවරයා ආචාර්ය එන්.එම්. පෙරේරා. සුවස් ඇල ජනසතු කළ නායකයා වන්නේ. සුවස් ඇල තියෙන්නේ ඊජිප්තුවේ. රතු මුහුද සහ මධ්‍යධරණී මුහුද සම්බන්ධ කරමින් නිර්මාණය කරලා තියෙන්නේ. සුවස් ඇලේ අයිතිය තිබුණේ බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට. මේ සුවස් ඇල ඊජිප්තුවට පවරා ගැනීම හෙවත් සුවස් ඇල ජනසතු කිරීමේ ව්‍යාපාරය කරන්නේ ඊජිප්තු නායක අබ්දුල් ගමාල් නසාර්. 38 39 40 මේ වාක්‍ය ටික තේරුම් ගත්තේ නැතොත් උත්තර ලියා ගන්න බැරි වෙන ළමයි. පළමුවන්නේ වැඩිවීමට දෙවැන්නේ වැඩිවීම හේතු වන බව දැක්වෙන ප්‍රකාශය. පළවෙනි පදය වැඩි වෙන කියන්නේ එක වැඩි වෙනවා දෙක නිසා. පළමුවන්නේ වැඩිවීමට දෙවැන්නේ වැඩිවීම හේතු වන බව දැක්වෙන ප්‍රකාශ නැත්නම් පද යුගලය. උත්තරේ වෙන්නේ D. පරිසර දූෂණය වැඩි වෙනවා කාර්මීකරණය වැඩි වෙනකොට. පළමුවැන්න වැඩිවීමට දෙවැන්නේ වැඩිවීම හේතු වන බව දැක්වෙන ප්‍රකාශ පද යුගලය. එතකොට උත්තරේ වෙන්නේ D. පරිසර දූෂණය වැඩි වෙනවා කාර්මික විප්ලව නිසා. උත්තරේ 4. පළමුවැන්නේ අසාර්ථකත්වය දෙවැන්න ආරම්භ වීමට හේතු වූ බව. ඒතර පළමුවැන්නේ අසාර්ථකත්වය ජාතීන්ගේ සංගමය අසාර්ථක වෙච්ච නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙන්නේ. නේ? ජාතීන්ගේ සංගමය අසාර්ථක වුණා. ඒ නිසා ඊට පස්සේදී දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණා. උත්තරේ වෙන්නේ A.
දෙවැන්න පළමු වෙන්නේ ප්‍රතිඵලයක් බව දැක්වෙන ප්‍රකාශය. මම මේ පාඩම කරද්දි මේක උගන්වලත් නෑ ළමයින්ට විශේෂ මතක තියාගන්න ඕන. දෙවැන්න පළමු වෙන්නේ ප්‍රතිඵලයක් ලෙස දැක්වෙන ප්‍රකාශය. ළමයි 100කට යන්න ඕන. අර දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ලොව පුරා සිටි යුදෙව් ජාතිකයන් ඒකරාශී කරලා මැද පෙරදික අලුත් රාජ්‍යයක් නිර්මාණය කෙරෙව්වා. ඒ තමයි ඊශ්‍රායලය. ඒත් ඊශ්‍රායලය බිහි වෙන්නේ දෙවන ලෝක සංග්‍රාමයේ ප්‍රතිඵලයක් විදිහට. දෙවැන්න පළමු වෙන්නේ ප්‍රතිඵලයක් බව දැක්වෙන උත්තරේ තමයි C අයිති වෙන්නේ 3ට තුන්වෙනි උත්තරේ. නේ? දැන් බලන්න කීයක් හරි ගිහිල්ලාද කියලා අපි පන්තිදි කරලා තියෙන මේ වගේ ප්‍රශ්න පත්‍රය මම කියලා තියෙනවා ඔයගොල්ලන්ට ඒකක් ගන්න ඕන නම් ඉතිහාස විෂයට ඔයගොල්ලන්ගේ මේකේ තියෙන ප්‍රශ්න 40න් ප්‍රශ්න 35ක් නිවැරදිව සකස් වෙලා තියෙන්න ඕනේ. මම අද උදේ කණ්ඩායම් පන්තියක් කරා. ඒකෙදි ළමයි 4 දෙනෙක් හිටියා. ඊටාම කනගාටුයි කියන එක ළමයෙක් හිටියා ජනප්‍රිය පාසලක. ඒ ළමයාගේ මේ දවස්වල නිකන් ඉඳලා නේද දැනුම ඔක්කොම නැති වෙලා ගිහිල්ලා 40ක් ප්‍රශ්න දුන්නාම ඉරියන්දාම හරි ගියේ ප්‍රශ්න 9යි. නේ? ඒතර කුමන කතාවද විභාගේ ගැන? නේ. මම විශ්වාස අපේ ළමයි එහෙම නැහැ. මේ ඊටාම හොඳ මට්ටමක ඇති. සමහර වෙලාවට පොත් බලලා කරා නම් 40න් 40ම හරි. පොත් බලලා හරි 40න් 40ම හරි ගිහලා තියෙනවා නම් අපි ඒක ඊටාම සතුටු වෙනවා. මොකද හේතුව උතර පොත කියවලා තියෙනවා. විෂය කාරණේ ඔයගොල්ලෝ ගාවට ඇවිල්ලා තියෙනවා. අපි මේකේ තියෙන සිතියම් ප්‍රශ්නේ බලමු ඊට පස්සේ. කියන්නේ අනිවාර්ය ප්‍රශ්නේ මේකේ තියෙන අනිවාර්ය ප්‍රශ්නේ බලනවද එහෙම නැත්නම් පාඩමේ ටිකක් කතා කරනවද? මට මතක නෑ ළමයි එදා අපි අර පාඩමේ නතර කරේ කොතනින්ද කියලා. අර ගීසදී අපි පටන් ගත්ත අලුත් පාඩම ශ්‍රී ලංකාවට නිදහස ලැබීම කියන පාඩම. මට දරුවෙක් කතා කරලා කියන්න අපි එදා නතර කරේ කීවෙනි ප්‍රශ්නේද කියලා පුතේ? 31 වෙනි ප්‍රශ්නේ. ඇහුනේ පුතේ? 22 හරි පුතේ හරි 22න් නතර කරලා තියෙන හරි. සිතියෙන් බලුද? දේශපාලන පක්ෂයක් යනු කතා කරලා තියෙනනේ. හරි එන ළමයි දැන් අපි මේ පාඩම කරමු. ලබන සතියේ මේක ඉතුරු ටික කතා කරමු. මේ පේපර් එකේ දෙවෙනි කොටස ලබන සතියේ අපි කතා කරමු. හරිනේ? අපි දැන් යමු පාඩමට. ප්‍රශ්න 21ක් කතා කරලා නතර කරලා තියෙන්නේ. 22න් පටන් ගන්න ලේස්ති වෙන්නේ. හරිනේ? අගාල පාඩම ගන්න, පෙළපොත පෙළ ගන්න. හරිනේ? මම එදා කිව්වා 21 වෙනි ප්‍රශ්නයේදී දේශපාලන පක්ෂයක් කියලා කියන්නේ නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් මුල් කරගෙන ආණ්ඩු බලය ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන පුජ්‍යල සංවිධානයක් කියලා. එමනේ නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් මුල් කරගෙන ආණ්ඩු බලය ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන පුජ්‍යල සංවිධාන වලට අපි කියනවා දේශපාලන පක්ෂ. එතකොට ලෝකේ විවිධ රටවල් වල ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂවල ප්‍රමාණය පදනම් කරගෙන අපි ඒව වර්ග කරලා තියෙනවා කේවල පක්ෂ ක්‍රමය, ද්විපක්ෂ ක්‍රමය සහ බහුපක්ෂ ක්‍රමය කියලා. අපිට පෙළ පොතේ කේවල පක්ෂ ක්‍රමය සාකච්ඡා කරන්නේ නැහැ. කේවල පක්ෂ ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී රටවල ක්‍රියාත්මක නොවන නිසා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යවල ක්‍රියාත්මක වන පක්ෂ ක්‍රම දෙකයි තියෙන්නේ. ද්විපක්ෂ ක්‍රමයයි බහුපක්ෂ ක්‍රමයයි. ද්විපක්ෂ ක්‍රමය කියන්නේ ප්‍රධාන වශයෙන් දේශපාලන පක්ෂ දෙකයි තියෙන්නේ. බහුපක්ෂ කියලා කියන්නේ දේශපාලන පක්ෂ දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා නම්. එතකොට ළමයි බලන්න ද්විපක්ෂ ක්‍රමය පවතින රටවල් සඳහා උදාහරණ දක්වන්න පෙළ පොතට ගියම ඔයගලන්ට පේනවා ද්විපක්ෂ ක්‍රමය තියෙනවා රටවල් දෙකක් අපිට දීලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදයත් මහා බ්‍රිතාන්‍යයත්. ද්විපක්ෂ ක්‍රමයේ ඉතාමත්ම සාර්ථකව ක්‍රියාත්මක වන රාජ්‍ය දෙකක්
ඇමරිකා එක්සත් ජනපදයයි මහා බ්‍රිතාන්‍යයයි. 23 බහුපක්ෂ ක්‍රමය පවතින රටවල් සඳහා උදාහරණ දක්වන්න. බහුපක්ෂ ක්‍රමය පවතිනවා අපේ රටේ ලංකාවේ තියෙනවා. ඉන්දියාවේ තියෙනවා. ප්‍රංශේ තියෙනවා. ඒක ලංකාවේ ඉන්දියාවේ ප්‍රංශේ විතරක් නෙමෙයි මම පෙළ පොතේ තියෙන ටික ඔයගලන්ට කියන්නේ. බහුපක්ෂ ක්‍රමය පවතින රාජ්‍යයන් වලට පෙළ පොතේ උදාහරණ දීලා තියෙනවා. ලංකාව, ඉන්දියාව, ප්‍රංශය. දැන් ලංකාව ඉන්දියාව දෙකම සංවර්ධනය වෙමින් පවතින ප්‍රංශය කියන්නේ සංවර්ධිත. ඒ කියන්නේ සංවර්ධිතද සංවර්ධනය වෙමින් පවතිනවාද කියලා ප්‍රශ්නයක් නැහැ. ලෝකයේ රටවල තියෙන දේශපාලන පක්ෂ ප්‍රමාණය බැලුවහම දෙකට වඩා වැඩි නම් එතන ක්‍රියාත්මක වෙන්නේ බහුපක්ෂ ක්‍රමයක්. හරිද? අපේ රටේ තියෙන බහුපක්ෂ ක්‍රමයක්. ලෝකේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සාර්ථක වෙන්නේ ද්විපක්ෂ ක්‍රමය තුල. ද්විපක්ෂ ක්‍රමයක් තියෙනවා නම් නිර්මාණය වන ආණ්ඩුව ශක්තිමත්, නිර්මාණය වන විපක්ෂයේ ශක්තිමත්. බහුපක්ෂ ක්‍රමය තුල එක්කෝ බහුපක්ෂ ක්‍රමය තුල ආණ්ඩුවත් දුර්වලයි, විපක්ෂයත් දුර්වලයි. දැන් වර්තමානයේ අපේ රටේ ආණ්ඩුව ඉතා ප්‍රබල ආණ්ඩුවක් ලෙස දකින්න 3/2ක බලයක් තියෙන ආණ්ඩුවක් කියලා. ඒතර අපිට වෙනවා ආණ්ඩුව බලවත් කියලා ප්‍රබලයි කියලා. මේ ආණ්ඩුව ප්‍රබල වුණාට 3/2 බලයක් තිබුණාට මේ ආණ්ඩුව ඇතුලේ නියෝජනය කරන විවිධ දේශපාලන මතධර්ම කණ්ඩායම්. මේ කණ්ඩායම් කීපයක එකතුවක්. ඒතකොට යම් යම් අවස්ථාවලදී මේ විවිධ මතධර්ම පුජ්‍යලයෝ ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ආණ්ඩු පක්ෂය කඩාගෙන වැටලා ආණ්ඩු පක්ෂය විපක්ෂ වෙලා විපක්ෂය ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන්. ඒ වගේම විපක්ෂයේ ඉන්න පුජ්‍යලයෝ විවිධ මතධර්ම අය ඉන්නේ. එක පක්ෂයක අය නෙමෙයි ඉන්නේ විවිධ පක්ෂවල අය. ඒගොල්ලෝ විටින් විට විපක්ෂයේ ඉඳලා ආණ්ඩු පක්ෂයට අපි දැක්කනේ ඊවරදත් ඒ වගේ සිදුවීම් වුණා. ඒ නිසා විපක්ෂෙත් දුර්වලයි ආණ්ඩු පක්ෂයත් දුර්වල වෙනවා බහුපක්ෂ ක්‍රමය තුලදී. හරි. මෙරට දේශපාලන පක්ෂ පිහිටුවීම ආරම්භ වූයේ කවර පාලන සමයේද? දැන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන් කාලේ දේශපාලන පක්ෂ තිබුණේ නැහනේ. රජුරුවන්ගේ දේශපාලන පක්ෂ අපි දන්නෙත් නැහනේ. නේ? දැන් රජ කාලේ අපේ රට දේශපාලන පක්ෂ තිබුණේ නැහැ. ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය පදනම් කරගෙන පළවෙනි වතාවට මැතිවරණයක් තියන්නේ 1947. 1947 තමයි දේශපාලන පක්ෂ පදනම් කරගෙන මැතිවරණයක් තියන්නේ. ඒ නිසා අපේ රට තුල දේශපාලන පක්ෂ නිර්මාණය වෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ. ලියා ගන්න මෙරට දේශපාලන පක්ෂ පිහිටුවීම ආරම්භ වෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ. ඉංග්‍රීසි පාලන සමයේ තමයි ලංකාවේ දේශපාලන පක්ෂ නිර්මාණය වෙන්නේ. ඊට කලින් තිබුණේ නැහැ. හරි. ඊට පස්සේ මෙරට මුල් කාලයේදී බිහි වූ දේශපාලන පක්ෂ සඳහා උදාහරණ. හරිද? අපේ රටේ මුල් කාලේදී බිහි වෙච්ච දේශපාලන පක්ෂ අපි කීපයක් ලියා ගමු. ලංකාවේ බිහි වෙච්ච දේශපාලන පක්ෂ 1928 කම්කරු පක්ෂය. කම්කරු පක්ෂය. ඒක නායකයා වුණේ අපේ නාගරික කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ඒ.යි. ගුණසිංහ. ඒ.යි. ගුණසිංහ මේ පක්ෂ නායකයා. ලංකාවේ ගත්තොත් දේශපාලන පක්ෂ විදිහට මේක තමයි මුලින්ම පටන් ගන්න දේශපාලන පක්ෂය. හැබැයි මේක දේශපාලන පක්ෂයක් වෙන්න කලින් ලංකා කම්කරු සංගමය 1922 නාගරික කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආරම්භ කළා කම්කරු සංගමය. මේ කම්කරු සංගමය තමයි 928 වෙනි කම්කරු පක්ෂ බවට පත් වෙන්නේ. අපි පස්වෙනි පාඩමේ කතා කරා මේ 922 කම්කරු සංගමයේ ඒ.යි. ගුණසිංහ නාගරික කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා කියලා. හරිද? එතකොට 1935 අද මම සාකච්ඡා කරා ලංකා සම සමාජ පක්ෂය. ලංකා සම සමාජ පක්ෂය 1935 ලංකා සම සමාජ පක්ෂය. එන්.එම්. පෙරේරා පක්ෂ නායකයා එන්.එම්. පෙරේරා ලංකා සම සමාජ පක්ෂය. මේ ලංකා සම සමාජ පක්ෂයේ ඉඳපු අය අතර ඇති වුණ ගැටුම් නිසා මේ පක්ෂයේ ඉඳපු එක්කෙනෙක් ඒ පක්ෂයෙන් අයින් වෙලා. ඒ කියන්නේ එස්.ඒ. වික්‍රමසිංහ. ඒ අයින් වෙලා 1943 ආරම්භ කරනවා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය. කොමියුනිස්ට් පක්ෂය. කොමියුනිස්ට් කියලා කියන්නේ බෝල්ෂෙවික් පක්ෂ නමනේ.
රුසියානු විප්ලවය වෙනකොට තිබුණේ බෝල්ෂෙවික් පක්ෂය. රුසියානු විප්ලවයත් සමග පක්ෂ නම වෙනස් කරා කොමියුනිස්ට් කියලා. එතකොට 1943 ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වෙනවා. ආරම්භ කරන්නේ එස්.ඒ. වික්‍රමසිංහ. එස්.ඒ. වික්‍රමසිංහ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය. එස්.ඒ. වික්‍රමසිංහ. ඊට ආයිසරයක් ලංකා සම සමාජ පක්ෂය ඇතුලේ දෙදරායාමක් වෙලා එකෙන් කණ්ඩායමක් අයින් වෙලා ආයිත් 1943ම ආරම්භ කරනවා බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය. බෝල්ෂෙවික් කිව්වේ ලෙනින්ගේ පක්ෂය. එයාගේ නමින්ම හදන ලංකාවේ දේශපාලන පක්ෂයක් බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය. 1943 ආරම්භ කරන්නේ කොල්වින් ආර්ද සිල්වා. 1943 බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය. කොල්වින් තමයි මෙතන මේ බිහි වෙන දේශපාලන පක්ෂ වාමාංශික. මේවා වාමාංශික පක්ෂ. ඒ කියන්නේ මේවයි අරමුණ තමයි ලංකාව සමාජවාදී රටක් බවට පත් කිරීම. මේගොල්ලෝ සමාජවාදී මතවාද දරපු අය. ලෙනින් මතවාදීන් ලංකාව රුසියාව වගේ සමාජවාදී කරන්න උත්සාහ කරපු අය. හැබැයි ඒතර ලංකාවේ මුල් කාලේ බිහි වුණු පක්ෂ ගත්තාම මුල් කාලේ තියෙන ඔක්කොම වාමාංශික පක්ෂ. එතකොට දක්ෂිණාංශික අයට ධනවාදී අදහස් දරන අයට තමන්ගේ මතවාදය වෙනුවෙන් දේශපාලන පක්ෂයක් තිබුණේ නැහැ. ඒ නිසා මධ්‍යස්ථ මත දරන මධ්‍යස්ථ මතවාදීන් වෙනුවෙන් 1946 දී ඩී.එස්. සේනනායක ආරම්භ කරනවා එක්සත් ජාතික පක්ෂය. 1946 එක්සත් ජාතික පක්ෂය ඩී.එස්. සේනනායක. එක්දාස් නමසය 46 එක්සත් ජාතික පක්ෂය හදන්න ඩී.එස්. සේනනායක මහත්මයාට එකතු වෙනවා ප්‍රධාන ධාරා දෙකක්. එකක් තමයි 1919 ආරම්භ කර ලංකා ජාතික සංගමය. අනික තමයි SWRD බණ්ඩාරනායක මහත්තයාගේ සිංහල මහා සභාව. සිංහල මහා සභාවයි ලංකා ජාතික සංගමයයි එකතු කරලා තමයි ඩී.එස්. සේනනායක මහත්මයා එජාපේ හදන්නේ 1946. හැබැයි එජාපේ හදන්න එකතු වෙච්ච SWRD බණ්ඩාරනායක මහත්මයා 1951 දී එජාපෙන් අයින් වෙලා අලුත් දේශපාලන පක්ෂයක් හදනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය SWRD බණ්ඩාරනායක. ලංකාවේ මුල් කාලේදී බිහි වුණු දේශපාලන පක්ෂ සඳහා උදාහරණ. 1951 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය SWRD බණ්ඩාරනායක. තමයි ඊට පස්සේ අපෙන් අහනවා දේශපාලන පක්ෂ අවශ්‍ය වන්නේ කුමක් සඳහාද කියලා. පෙළ පොතේ පැහැදිලි කරලා තියෙනවා දේශපාලන පක්ෂ අවශ්‍ය වෙන්නේ මොකටද කියලා. නේ? දැන් ඕගොල්ලන්ගේ දෙමව්පියෝ විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ දෙමව්පියෝ ওই එක එක දේශපාලනඥයන් එක හරියට යාළුයි. දැන් ඒ තමන්ගේ නේ අපි ගමු අපේ රටේ ප්‍රබලතම දේශපාලනඥයෙක්නේ මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ ප්‍රධාන දේශපාලනඥයෙක්. ඒතර මේ රටේ ගොඩක් ජනතාව මෙයත් එක්ක යාළුයි. මේ දේශපාලනඥයා ජනතාව ගොඩාක් ජනතාව මෙයත් එක්ක සම්බන්ධයි. මෙයාට හරි ආදරේ. මෙයත් එක්ක යාළුයි. ඒතර මේ ජනතාව සහ මේ දේශපාලනඥයා අතර යාළුකම ඇති වුණේ මොකක් නිසාද? දේශපාලන පක්ෂ නිසා. මේ ජනතාව මෙයත් එක්ක යාළු වෙලා ඉන්නේ යාගේ දේශපාලන පක්ෂ නිසා. ඒ නිසා මතක තියාගන්න දේශපාලන පක්ෂ අවශ්‍ය වෙනවා දේශපාලනඥයා සහ මහ ජනතාව අතර සම්බන්ධතාවය ඇති කරන්න. දේශපාලනඥයා සහ මහ ජනතාව අතර සම්බන්ධතාවය ඇති වෙන්නේ දේශපාලන පක්ෂ හරහා. පැහැදිලි? ලියා ගන්න එක. එක දේශපාලනඥයා සහ මහ ජනතාව අතර
දේශපාලනඥයා සහ මහජනතාව අතර සම්බන්ධතා ගොඩනැගීමට දේශපාලන පක්ෂ අවශ්‍ය වේ. දේශපාලන පක්ෂ අවශ්‍ය වේ. හරිද? ඊළඟ ළමයි දැන් රට තුල විවිධ මත මිනිස්සු අතරට විවිධ මත අරගෙන යන්නේ දේශපාලන පක්ෂ. කියන්නේ දේශපාලන පක්ෂයේ මතය තමයි පසුකාලීනව රටේ මහජන මතය බවට පරිවර්තනය වෙන්නේ. ඒතර දේශපාලන පක්ෂ අවශ්‍ය වෙනවා. දේශපාලන පක්ෂවල මතය මහජනතාව අතරට ගෙනියන්න. නැත්තම් මත මහජනතාව අතරට ගෙනියන ක්‍රමවේදයක් නැහැ. ලියා ගන්න. දේශපාලන පක්ෂවල මතය මහජනතාව අතරට ගෙන යාම. දේශපාලන පක්ෂවල මතය මහජනතාව අතරට ගෙන යාමට දේශපාලන පක්ෂ අවශ්‍යයි. නැත්නම් දැන් මත එහෙම මත හැදෙන්නේ නැහැ දැන්. මහා බැංකු හොරකම පිළිබඳව හෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ වගේ ඒ සිදුවීම් සම්බන්ධ ඒ මත දේශපාලන පක්ෂවල මත තමයි ක්‍රමානුකූලව ගෙනහිල්ලා ජනතාව අතරට පතුරවන්නේ. ඒක තමයි ජනතා මතය බවට පරිවර්තනය වෙන්නේ. නේ? නැත්නම් අපිට ඒ ගැන මතයක් ඇති වෙන්නේ නැහැ. අපිට ප්‍රහාර එල්ල වුණත් එක නැති වුණත් එක නේද වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලේ ඉන්නවනේ අපි එහෙමනේ කරන්නේ. හරි. 27 බ්‍රිතාන්‍ය පාලනය යටතේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූ ඇතැම් නායකයින් අර ඉංග්‍රීසි උගත් ධනවත් මධ්‍යම පන්ති මධ්‍යම ප්‍රාන්තිකයෝනේ. බ්‍රිතාන්‍ය පාලනය යටතේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූ ඇතැම් නායකයින් වාමාංශික දේශපාලන ආభాෂය ලැබීය. එම විදේශගත වෙලා අධ්‍යාපනය සඳහා විදේශගත වෙලා වාමාංශික දේශපාලන ආభాෂය ලැබුව කියන්නේ කොමියුනිස්ට් නැත්නම් අර රුසියාව සමාජවාදී වුණාට පස්සේ ඒ සමාජවාදී දේශපාලන ආభాෂය ලැබපු පුජ්‍යලය කවුද කියලා අපෙන් අහන්නේ. එතන ඉන්නෝ ලියා ගන්න මෙන්න මේ අය මම කලින් ලිව්වා නේ. බ්‍රිතාන්‍ය පාලන සමයේ අධ්‍යාපන සඳහා විදේශගත වෙලා වාමාංශික දේශපාලන ආభాෂය ලැබුවා අය තමයි එක්කෙනෙක් එන්.එම්. පෙරේරා කොල්වින් ආර්ද සිල්වා එස්.ඒ. වික්‍රමසිංහ ෆිලිප් ගුණවර්ධන වාමාංශික දේශපාලන අදහස් දරපු අය. කොට 1928 වෙනි ප්‍රශ්නේ ළමයි 1935 වර්ෂයේ ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගැනීමේ අරමුණ. මං කෝ ලංකා සමසමාජ පක්ෂය දැන් පිහිටවන්නේ එන්.එම්. පෙරේරා. වාමාංශික දේශපාලන ආభాෂය ලැබපු පුජ්‍යලෙක්. ඒතර එන්.එම්. පෙරේරා මහත්මයා 1935 ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමේ අරමුණ තමයි ලංකාව සමාජවාදී දර්ශනය පිළිගත් රටක් බවට පත් කිරීම. නැත්නම් ලංකාව සමාජවාදී රාජ්‍යයක් බවට පත් කිරීම. නේ 1935 ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගැනීමේ අරමුණ තමයි ලංකාව තුල සමාජවාදය ව්‍යාප්ත කිරීම. එහෙම නැත්නම් ලංකාව සමාජවාදී රාජ්‍යයක් බවට පත් කිරීම. ලංකාව සමාජවාදී දර්ශනය පිළිගත් රටක් බවට පත් කිරීම තමයි අරමුණ. ලියා ගන්න ශ්‍රී ලංකාව සමාජවාදී රාජ්‍යයක් බවට පත් කිරීම. ශ්‍රී ලංකාව සමාජවාදී රාජ්‍යයක් බවට පත් කිරීම.
29 මෙරට පිහිටුවන ලද වාමාංශික දේශපාලන මතක තියාගන්න ළමයි වාමාංශික කිව්වේ කොමියුනිස්ට්. ඒ කියන්නේ 1917 රුසියානු විප්ලවයෙන් පස්සේ රුසියාව සමාජවාදී දර්ශනය පිළිගත් රටක් බවට පත් වුණා කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට රුසියාව සමාජවාදී වුණාට පස්සේ ඒ සමාජවාදී දර්ශනය පිළිගත්ත චීනය, උතුරු කොරියාව, කියුබාව. එතකොට මෙන්න මේ සමාජවාදී දර්ශනය පිළිගත්තු දේශපාලන පක්ෂ ලංකාවෙත් බිහි වුණා. මෙරට එසේ බිහිවෙච්ච පක්ෂවලට අපි කියනවා වාමාංශික දේශපාලන පක්ෂ. ඒවයි නායකයන්ට අපි කියන වාමාංශික නායකයෝ. එතකොට මෙරට පිරුණු ලද වාමාංශික දේශපාලන පක්ෂ තමයි මම කල්ලුත් මේක ලියලා තියෙන්නේ. ලියා ගන්න එක ලංකා සම සමාජ පක්ෂය. ලංකා සම සමාජ පක්ෂය. ඒකේ නායක එන්.එම්. පෙරේරා. ලංකා සම සමාජ පක්ෂය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය. ඒක එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයාගේ. බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය. බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය. බෝල්ෂෙවික් ලෙනින් පක්ෂය. කොලින් ආර්ද සිල්වා. මේගොල්ලෝ වාමාංශික නායකයෝ, වාමාංශික දේශපාලන පක්ෂ. අහනවා 1946 දී ඩී.එස්. සෙනනග මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවන විට ඊට එක් වූයේ කවුරුන්ද කියලා මම කිව්වා. දැන් මුල් කාලේ ඔක්කොම බිහිවෙන්නේ වාමාංශික දේශපාලන පක්ෂ. සමාජවාදී මතවාද පිළිගත් දේශපාලන පක්ෂ. ඒක දක්ෂිණාංශික නැත්නම් මධ්‍යස්ථ මතවාදීන්ගේ මතය සඳහා ඉඩක් තිබුණු නිසා ඩී.එස්. සෙනනග මහත්මයා එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළා. ඒ පක්ෂය ආරම්භ කරද්දී ඒකට එකතු වුණා ප්‍රධාන බලවේග දෙකක්, ප්‍රධාන පාර්ශ්ව දෙකක්. එකක් තමයි ලංකා ජාතික සංගමය. ලංකා ජාතික සංගමය එක්සත් ජාතික පක්ෂේ පිහිටුවද්දී එකතු වෙච්ච අය. ලංකා ජාතික සංගමය හැදුවේ 1919 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පුළුල් ජාතික ව්‍යාපාරයක් විදියට. ඉතින් අවසාන කාලේ වෙනකොට ලංකා ජාතික සංගමේ බොහෝ දෙනා එකෙන් අයින් වෙලා ගිහිල්ලා තිබුණා. ඉතුරුනේ ලංකා ජාතික සංගමේ අවසාන භාගය ඉතුරුලා හිටියේ පහතරට වැවිලිකරුවන්ගේ සංගමය නියෝජනය කළ අය විතරයි. එතකොට ඒ අය තමයි එන්නේ මෙතන ලංකා ජාතික සංගමයේ විදියට. හරිනේ? ඒත් ලංකා ජාතික සංගමය එකක්, අනිත් එක තමයි SWRD. SWRD බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් SWRD බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් සිංහල මහා සභාව. සිංහල මහා සභාව. සිංහල මහා සභාවත් ලංකා ජාතික සංගමයත් එකතු කරලා 1946 දී එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කරනවා. ඩී.එස්. සේනානායක එක පැහැදිලිවම දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරයක් ලෙසයි පටන් ගන්නේ. වාමාංශික දේශපාලන ව්‍යාපාරයට ප්‍රතිවිරුද්ධ. හරිනේ? මොන ප්‍රශ්න 30ක් මම සාකච්ඡා කළා. ඒකේ තව මේකේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා ළමයි. ප්‍රශ්න තියෙනවා 98ක්. තව තියෙනවා ප්‍රශ්න 68ක් සාකච්ඡා කරන්න. හරිනේ? ප්‍රශ්න 68ක් සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් අපි ඊළඟ දවසේ හමු වෙලා මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යනවා. දැන් ළමයි මේ මාස ඉවර වීගෙන යන්නේ. දැන් අද කවදාද 20යි. නේ? ඒතර ඕගොල්ලන් මාර්තු 1 තමයි විභාග ලියන්න සූදානම් වෙන්නේ. එතකොට පැහැදිලිවම තව අපිට මාස 2යි දවස් 10ක් විතර වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ සති 4යි 8යි සති 9ක් 10ක් තමයි අපිට උපරිමයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ. හරිනේ? අපි ඒ කාලය තුලදී මේ පාඩමත් ඉවර කරගෙන පුළුවන් තරම් ආදර්ශ ප්‍රශ්න, පහුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕන. නේද?
එහෙනම් අපි අදට පාඩම අවසන් කරනවා. ඔයගොල්ලන්ට සුබ රාත්‍රියක්. අයිබෝ. ආයිබෝන් සර්. හරි ප්‍රියයිබන්. Bye. Bye. Good night, sir.